දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට හසුව තිබුණි. රත්පැහැගත් ගිනි ජාලා එහි පියසට උඩින් නැගිනි. ඒ ගේ තුල දනන් දුටිමි. දොර හැර ඔහුනට හඬගා පිට වෙන්නට මම කීවෙමි. ඒත් එදන සැලුනේ නැත. හදිසි බවක් පෙන්වුවේ නැත. කිසිම හදිසියක් පෙන්නලත් නැහැ. එක් අයෙකුගේ රැවුල පවා පිලිස්සෙද්දී ඔහු ඇසුවේ ගෙයින් පිටත මීට හොඳද වැසි වසීද තද සුලන්ද දැවෙන්න නිවස දමා ගොසින් ඉන්න තැනක් තියෙනවාද. හඳුනාගත්තොත් ඔබ මා ගසක පැතුමම මලක් එල්ලන් හිනාවීමද කොඳු නවාගෙන පලදැරීමද කුරුල්ලම් නම් හිතාගෙන ඇති ඒ තමයි හැම ගසක යුතුකම. හඳුනාගත්තොත් ඔබ මා උන්ට පලවැල කවා පැහුණු මල් පැණිපුවා නවා තැන්දී හිඳින ගහකට තමයි උන්ගේ වැඩි මනාපය. හඳුනාගත්තොත් ඔබ මා හඳුනාගත්තොත් ඔබ මා අයිබෝන් පැරිසියේ රන්බඩු සාප්පුවක හිටපු රන්කරුවෙක් දිනේ අවසානයේ එකතු වන ඉසියුම් රන්කුඩු පුංචි රන්කුඩු එකතු කරන්න දිනපතා පටන් ගත්තලු. මේ රන්කුඩු ඉතාම සියුම් ඇහැට පේන්නේ නැති ඒවා එක එකතු කරලා මේ රන්සොනු එකතු කරලා අවසානයේ ඔහු රන් රෝස මලක් හැදුවලු. මේ කතාව ඔබට හුරු ඇති. මේ කතාව කොන්ස්ටන්ටින් පවුස්තවුස්කි කියන රුසියානු ලේඛකයාගේ කතාවක්. රන් රෝස මලේ කතාව. මම මේ කතාව උදව් කරගත්තේ තමන්ගේ රංගන ජීවිතේ එහෙම මොහොතින් මොහොත ලබන ඉසිඹු මොහොතවල් පුංචි රන් මොහොතවල් එකතු කරලා හිමින් වචන වලින් පද බැඳලා කවි ලියලා කවි එකතු කරලා ඉතුරු උණු පිටු කිහිපයක් නමින් ඒවා කවි පොතකට ගත්ත හිතාදර රංගන ශිල්පියෙක් අද කවි තෝරන්න ආපු නිසා. නිරෝෂන් විජේසිංහ සහෘදයාට ආයිබෝන්. අයිබෝන්. මං හිතනවා මේ අර රන් රෝස මලේ කතාව වගේම ඔබ අර ඒ වගේම වටිනකමක් කවියට ඔබේ ජීවිතේ ලබා දීලා තියෙනවා. දැන් අර කවි පොත කියවනකොට ඔබ කියනවා වයස අවුරුදු 10 12 වගේ කාලෙට මට ආපහු යන්න පුළුවන් නම් මම යනවා එතෙන්ට කියලා. ඒ කියන්නේ මේ පුංචි කාලේ ඉඳලම කවිය කලාව సౌందර්ය දැකපු විදිය සහ විශේෂයෙන් කවියට හිත බැඳුණු විදිය පිළිබඳව මතක් කරලම මම කැමතියි පටන් ගැනීමක් ගන්නවා නම්. ඔව් වජිර ආරම්භයට ස්තුතියි මාව හඳුන්ලා දුන්නු විදියට. මේ කවිය මට මේ රංගපෑමත් එක්කම බද්ධ වෙලා දැනුණු දෙයක් කියලා මට හිතුනේ. කාලයක් යද්දී මම මේ මුලින්ම මට මතකයි මේ මගේ කවි පොතේ මම ඉස්සරලාම ලියපු කවියක් තියෙනවා. පුංචි දේවල් ලියන්න පටන් ගත්තා මුලින්. මට දැනෙන දේවල්. එහෙම එකතු වෙලා
බස් බෝම්බ සහ දාරක සෙනෙහි කියලා තමයි මගේ පළවෙනි කවිය ලියුනේ. ඒකත් ඔය බීසන සමයේ ලියවෙච්ච එකක්. ඉතින් රංගනයත් එක්කම මට මම දන්නේ ඒක මම රංගනයේට මම මහන්සි වුණා ගොඩක්. මම ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරා ජීවිතේ. මම හිතන්නේ මම ඒකට විතරයි කැපකිරීමක් කරේ කියලා හිතන වෙලාවකට. ඒ තරම් මහන්සි වුණ එකක්. හැබැයි කවියට මම මහන්සි වුණේ නැහැ. මම දන්නේ ඒක මට මොකක්ද වාසනාවකට මම විශ්වාස කරන්නේ වාසනාවකට මට ලැබුණු දෙයක්. ඒක මට මොකක් පිනකට ලැබුණු දෙයක් කියලා මම විශ්වාස කරන්නේ. මොකද මම නියැලලා ඉන්න ශ්‍රේෂ්ඨයේ මොකද්ද අවාසනාවකට මට තියෙන්නේ කවුරු හරි කියන පදයට නටන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මට මගේ කියලා දෙයක් ප්‍රකාශ කරගන්න මට පිනකට ලැබුණු දෙයක් කියලා මම විශ්වාස කරනවා ඒක. කවිය. හොඳයි. දැන් කවි දැන් නිතර කවි ලියවෙනවද? එහෙම නැත්නම් ඉඳ හිට කවි ලියවෙනවද? ටිකින් ටික දැන් සමහර අයගේ කවි පුරුද්ද හරි අමුතුයිනේ. ඔබට තියෙන්නේ කොහොම කවි පුරුද්දක්ද? ඇත්තටම දැන් ඒක මටත් හරි පුදුමයි. මමත් වෙලාවකට හරි පුදුම වෙනවා මේ කවියක් ඒකපාරට මට එහෙම මට දැන් කවියක් ලියන්න ඕන මම කවියක් ලියනවා කියලා කවදාවත් කවියක් ලියන්න බෑ. මං හිතන්නේ එහෙම ලියන්න මට නම් බෑ අවංකවම. මට ඒ කවියක් එන වෙලාව මම දන්නෙත් නෑ. හැබැයි මොකක් හරි දෙයකට අපි දැන් රත්නශ්‍රී සර් කියලා තියෙනවා ඕනෑම කවියෙකුගේ මේ කටුවක් හදවතේ ඇනිලා තියෙනවා. ඒක දේශපාලනීය සමාජීය කාරණා එක්ක Tamanට රිදෙද්දි තමයි කවිය මතුවෙන්නේ කියලා. මට හිතෙනවා ඒ වගේ කාරණා එක්ක අර මම මුලින් කිව්ව විදිහට මගේ ලේ වලට සම්බන්ධ වෙලා තියෙන දෙයක් වගේ හදවතට දරාගෙන තියාගන්න බැරි දේවල් ටක් ගාලා මට මොකක් හරි දෙයකින් ලියන්න හිතෙනවා. ඒවා තමයි කවි වෙන්නේ මම හිතන්නේ. මේ දැන් අපි යමු කවි තෝරන්න. කවි 10ක් එක්ක එක්තරා විදිහකට මේක සෙල්ලමක්. සෙල්ලම් කිරීමක්. මම ඉස්සෙල්ලා පාවඩේ එලන්නම් ඔබ පෙරහැරේ මෙන්න. ඔව් මේ වචිර මං මුලින්ම තෝරගන්නේ නුවන් තොටවත්තගේ ග්ලැෂියර් එක ප්‍රේමය කියන කෘතියේ මේ කවියක්. ඉතින් එළන රෙද්ද උඩින් උපත් වෙමින් ඉන්න කියන කවිය තමයි මම තෝරගන්නේ මුලින්ම. ඊට කලින් මම කියන්න ඕන ඇත්තටම වජිර මේ මට මේ ප්‍රෝග්‍රෑම් එකට එද්දී ඉස්සලා මේ මිහිර සිරිතිලෙක් එක ප්‍රෝග්‍රෑම් එක කරන වෙලාවේ ගොඩක් අය මේක දැකලා මට මේ කීප දෙනෙක්ම කතා කරලා කිව්වා මගේ සින්දුවක් තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකට කියන්න ඕනේ මට ලොකු උදව්වක් එහෙම කියලා. එහෙම මං හිතන් හිටියා ඒ කෙනෙක් එක මං කියනවා කොහොම හරි කියලා. ඊට පස්සේ තවත් එක්කෙනෙක් මට කතා කරලා කිව්වා මෙහෙම අවස්ථාවක් පුළුවන් නම් දෙන්න ඒ සින්දුවට ගැලපෙන කවියක් කියලා සින්දුව කියන්න කියලා. ඉතින් මේ මම ඒ අයට කියන්න කැමතියි මට ඇත්තටම දැන් එහෙම කීපයක් එකතු වුණාම මට ඒක මගේ සින්දු 10 මට කවි ටික කියාගන්න බැරි වෙන හින්දා මට මේ දෙකම අයින් කරන්න සින්දා කනගාටුවෙන් ඉතින් මාත් එක්ක තරහ වෙන්න එපා කියලා මම ඉල්ලනවා. ඒ වගේම මම ස්තුතිවන්තත් වෙනවා මේ වෙලාවේ මේ මිහිර සිරිතිලකට සහ රවීන්ද්‍ර විජේරත්න ඒ වගේම මෙතනට ඇවිල්ලා මගේ කවි පොතකින් කවියක් තෝරගත්තු හැමෝටමත් වජිරටත් මම හරිම ස්තුතිවන්ත වෙනවා ඇත්තටම මොකද හේතුව මේ කවි මගේ නාට්‍ය ගැන කතා කරාට මගේ රංගනය ගැන කතා කරාට මගේ කවි ගැන බොහොම අඩුවෙන් කතා වෙලා තියෙන්නේ. නිසා මට ඒක ලොකුවට දැනුණා. ඒ නිසා මම ඒගොල්ලන්ව මතක් කරන්න ඕනේ. සහ මට මිහිර සිරිතිලකගේ කවියක් අද ගන්න බැරි වුණා. මම ඒ ගැනත් කනගාටු වෙනවා. මොකද හේතුව මම අද කවි තෝරගත්තේ ටිකක් මේ කාලෝචිත විදිහට මේ රටේ පවතින තත්ත්වෙත් එක්ක මට වෙන කවි වලට යන්න තරම් මගේ කවි හිත ඉඩ දෙන්නේ නැති හින්දා මම තෝරගත්තේ ටිකක් ඊට සමාන කවි ටිකක් මේ මට මේ වෙලාවේ මගෙන් කියවෙන්න ඕන කියලා හිතන කවි ටිකක් මම තෝරගත්තේ. ඉතින් මේ මිහිර තරහ වෙන එකක් නෑ. මට දෙහිදොඩම් ප්‍රේමනේ උහුට තියෙන්නේ. ප්‍රේමය උහුට තියෙන්නේ. අනිවාර්යෙන් තරහ වෙන්නේ. ඒ නිසාමයි මම එහෙම තීරණයක් ගත්තෙත්. ඉතින් මේ මුලින්ම නුවන් තොටවත්තගේ මම මේ කවිය තෝරගන්නේ සුමන දාස මේ ආහන්න සිරිපාලත් එක්ක එන්න. දවස් 7ක් අපි කරමුද පෙරහැර කරනා සෙල්ලම. කවදාවත් අපි දෙන්නා නුවර ගිහින් නැති හින්දා බේබි අපිට කියා දෙන්න හැම සැරේම යන හින්දා. දැන් මේක මේ සුමනදාසයි සිරිපාලයි කියන නන් දෙකයි මේ බේබි කියලා ගත්තාම අපිට ලස්සන නාට්‍යයක් තියෙනවා මේක ඇතුලේ. හරි ලස්සන මේ කතාවක් හැදෙනවා. ඒ කියන්නේ මේ සුමනදාස සිරිපාල කියන නන් දෙක අතර මේ බේබි කියන එකක් තියෙන්නේ ඇයි කියලා අපිට හිතෙනවා. ඒතර මේ සුමනදාස සිරිපාලත් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ බොහොම පීඩිත පන්තියේ නන් දෙකක්. බේබි කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ටිකක්
වෙන පැලන්තියක පුද්ගලයෙක්. එතකොට මේ බේබි තමයි ආරාධනා කරන්නේ සුමනදාසරත් සිරිපාලටත් මේ සෙල්ලම කරන්න. සෙල්ලම මොකද්ද? නුවර පෙරහැර කරන්න තමයි මේ ආරාධනා කරන්නේ. ඉතින් මේ ඊට පස්සේ කියනවා සුමනදාස අලියා වෙන්න බිම දන ගහගෙන හිඳින්න. සිරිපාලයා දුවලා ගිහින් සුදු රෙද්දක් අරන් එන්න. පුංචි බේබි කියනවා නම් දන ගහගෙන ඉන්නම් එලන රෙද්ද උඩින් මමත් හිමින් එන්නම්. ඉතින් මේ යෝජනා කරනවා සෙල්ලමට සුමනදාස අලියා වෙන්න බිම දන ගහගෙන හිඳින්න සිරිපාල දුවලා ගිහලා සුදු රෙද්දක් අරන් එන්න. පුංචි බේබි කියනවා නම් දන ගහගෙන ඉන්නම් එලන රෙද්ද උඩින් මමත් හිමින් එන්නම්. ඉතින් මං හිතන්නේ ඕක තමයි අපිට අදත් අපි හැමෝම මෙච්චර කාලයක් අවුරුදු 74ක් තිස්සේ එලන රෙද්ද උඩින් අපි ඇවිදගෙන ගියා. ඉතින් මං හිතන්නේ ඒක මේ නුවන් තොටවත්ත බොහොම ලස්සනට මං හිතන්නේ මට දැක්ක ගමන් මේ කවිය මේ එදා හරි ආසයි තුනා. ඒ කියන්නේ මීට වැඩිය කවියක් නැති තරම් මේ තියෙන මේ தත්ත්වෙට ඊළඟට කියනවා ඔන්න නැග්ගා මම පිට උඩ ඔයා හිමින් යන්න. සිරිපාලට දැන් තියෙන්නේ හිමීට පාවඩ එලන්න. කවුද ඉතින් එතකොට හෙට බිම දන ගහගෙන ඉන්නේ අපි දෙන්නාගෙන් කවුරුද අලියා පිටේ නැග යන්නේ. දැන් මේ සෙල්ලම කාලයක් කරගෙන යනකොට පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා මේ දෙන්නට. ඇත්තටම මොකද්ද ප්‍රශ්නේ? දැන් මේ කවුද ඉතින් එතකොට හෙට බිම දන ගහගෙන ඉන්නේ අපි දෙන්නාගෙන් කවුරුද අලියා පිටේ නැග යන්නේ. හැබැයි මේ ප්‍රශ්නේ මතුවුන එක හොඳයි. මං හිතන්නේ එහෙම ප්‍රශ්නයක් දැන් මතුවලා තියෙනවා ඇත්තටම. කවුද ඉතින් එනකොට බිම දන ගහගෙන ඉන්නේ අපි දෙන්නාගෙන් කවුරුද අලියා පිටේ නැග යන්නේ. හෙටත් ඉතින් මමම තමයි පිට උඩ නැග ආයුත්තේ. එහෙම තමයි හැමදාමත් මේ සෙල්ලම කර ඇත්තේ. දැන් මේ ඇත්තටම වජිර මේ පුංචි ළමයි දෙන්නෙක් නුවන් තොටවත්ත ගන්න මේ කවියට. පුංචි ළමයි 3 දෙනෙක්. ඉතින් මේ පුංචි ළමයි 3 දෙනාවම පාවිච්චි කරන්නේ මේ තියෙන මේ අපේ රටේ අපි අත්විඳ මෙච්චර කාලයක් විඳ මේ වැඩවසම් ක්‍රමය පුංචි ළමයි දෙන්නෙකුගේ ලේවලට මනසට යන්න තරම්. කියන්නේ පොඩි ළමයෙක් සෙල්ලම් කරන්න ගන්නකොට සෙල්ලමක් කරන්නේ වෙන සෙල්ලමක් නේ. හැබැයි මෙතන පොඩි ළමයි ගන්නෙම මේ වැඩිහිටියන්ගේ සෙල්ලමක්. ඒක ඒ වැඩවසම් ක්‍රමය එහෙම නැත්නම් මේ වහල් ක්‍රමය පොඩි දරුවන්ට පවා ගිහිල්ලා තියෙනවා කියන්නේම ලොකු ඛේදවාචකයක්. ඉතින් මේ ඛේදවාචකේ අපි ඔක්කොම හවුල්කාරයෝ වෙලා තියෙනවා. අපි මෙච්චර කාලයකට මං හිතන්නේ මොකද්ද අවාසනාවකට අපේ නිවහල් සිතුවිලි අපිට නැතිව ගිහිල්ලා අපි වහල් තත්ත්වයකටපත් වෙලා තියෙනවා. අර රොබර්ට් නොක්ස්ගේ පොතක් තියෙනවා එදා හෙළදිව කියලා. ඒකේ තියෙනවා ඔබේ කොන්ද කුදුනේ ගහෙන් වැටිලා නම් ඒකට වෙද මහත්තුරු ඕන තරම්. හැබැයි ඔබේ කොන්ද කුදුනේ නිවටකමට නම් ඒක ඔබම තමයි හදාගන්න ඕනේ කියලා. ඉතින් මං හිතන්නේ අපිට මේ කවියෙන් බොහෝ දේවල් ගන්න තියෙනවා. නුවන් තොටවත්ත බොහොම රසවත් විදිහට බොහොම අර්ථවත් විදිහට ලියපු කවිය කාලෝචිතයි. අපිට මේ මොහොතේ ඊටාම වැදගත් වෙනවා මං හිතන්නේ මේ රටේ හෙට දවසට හැම කෙනෙකුටම හිතන්න දෙයක් මේක තුල තියෙනවා. අපි ඇයි හැමදාම කොන්ද නමාගෙන හිටියේ? ඇයි අපි එලන පාවඩ උඩින් යන්න පුරුදුනේ? ඇයි අපිට බැරි වුණේ හෙට දන ගහගෙන ඉන්නේ කවුද? අලියා පිටේ හෙට යන්නේ කියලා ප්‍රශ්න කරන්න බැරි වුණේ ඇයි? කියලා මෙච්චර කාලයකට ප්‍රශ්න කරේ නෑ. ප්‍රශ්න කරත් ඒ ප්‍රශ්න හැමදාම යට ගියා. මම හිතන්නේ අද ඒකට හොඳ හඬක් මතුවලා තියෙනවා. කොටින්ම කියනවා නම් ජනතාව අපි හිටිය ඇත්තට මෙච්චර කාලයක් අර අලියගේ තරම පේන්නේ නැහැ වගේ කන් දෙකෙන් තමන්ගේ තරම පේන්නේ නැති යුගයක හිටියේ. දැන් මොකද්ද වාසනාවකට පොඩි පිබිදීමක් තියෙනවා. ඒක න ලොකු සතුටක් තියෙනවා. අපි ඉතින් එලන රෙද්ද උඩින් යන්න ඕනද කියලා හිතමු. අපි හැමදාම හිතුවොත් පාවඩ එලන්න පිට උඩ නගින අයට ලේසියි. ඒ වගේම උන්ට තියෙන්නේ අපි එලන පාවඩේ උඩින් ගමන් කරන්න විතරයි. ඉතින් මේ පුරුදු වෙච්ච සෙල්ලම මේ බේබි පැලැන්ති සෙල්ලම පිළිබඳව නුවන් තොටවත්ත කියන කතාව අහලා අපි යමු පළවෙනි කවියේ පළවෙනි ගීතය අහන්න. අද ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවී සංගීත කණ්ඩායම සංගීතය සපයන්නේ ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය විශාරද චතුර ගයන් ජයනෙත්ති සහ විශාරද පුන්සඳා මෙයසි ජයනෙත්ති අද ගී ගයන්ට එකතු වෙනවා. අපි යමු පළවෙනි කවියේ පළවෙනි ගීතය අහන්න පුන්සඳා.
සොඩොලා උනත් සුද නිකුනම් පුටුව දෙනු හෙළයා උනත් ජඩයෙකුනම් පහර දෙනු දෙමලා උනත් විරුවෙකුනම් ගරු කරනු බුදුහිමි ජේසුහිමි නබීහිමි වැඳ පුදනු දෑගොත් කුල නොදුටු උන් බන පිළිපදිනු වැදි බන මෙදින් මුනි බන තෝරා අසනු වැදි බන දෙසන සංග ගන වූ පිටු දකිනු සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු පාවා දෙන එවුන් මූණට කෙල ගසනු කසයින් තලා හිස පළඳා කටු ඔටුනු ජනයා අභිමුවේ උන් නිරුවත් කරනු රජෙකු ගෙවුවත් වරදට කෑමොර ගසනු මොරදින මුවෙහි ලන මී පැණි ඉවතලනු නිවැරදි කරනු බැරි රජු නිරපා හරිනු වරදට කිපෙනු සටනට වැද ජය ලබනු ජීවිතය කියන්නේම ගමනක්. ඒ ගමන සම්පූර්ණ කරගන්න කොයි තරම්නම් ගමන් වාර අපි සම්පූර්ණ කරනවද? හිතට තදින්ම මතක ගමන් වාරවලදී ගතවන කාලය ඉක්මන් තප්පරද අලස තප්පරද කියලා හිතලා බලන්න අපිට ඉඩ හදලා දෙන කවියක් තමයි නිරෝෂන් විජේසිංහ හිතවතා අපිට තෝරා දෙන්නේ. අපි යමු දෙවෙනි කවියට. දෙවෙනිට මම තෝරගන්නේ දිනු රාජගුරුගේ මල්වඩම් සිනාසිය යුතුයි කියන කාව්‍ය සංග්‍රහයේ පළවෙනිම කවිය තමයි රාත්‍රියේ වී ඔබයි එන්නේ. ඉතින් දිනු රාජගුරුගේ කවි වලට මම බොහොම කැමතියි. ඔහු බොහොම සියුම් තැන් බොහොම ගැඹුරින් මතු කරන කිවිදියක් විදිහට මට දකින්නේ මම. ඉතින් මේ කවියේ නමම රාත්‍රියේ වී ඔබයි එන්නේ කියන එක ඇතුළෙම ඒ කවියෙම තියෙන ටික මිරිකලා එක වචන ටිකක තියෙනවා කියලා මට හිතෙන්නේ. මගුල්දා සාරියෙන් ගිලිහුණ පුංචි සුදු පැහැ පබුලුවක් ළඟ අඩ දනින් නැවතුණා දැක්කා පරිස්සම් ඇති ඒ ඔබේ ළඟ මා ගාව තියෙනවට වැඩියෙන්. මගුල්දා දවසේ සාරියෙන් පබුලුවක් වැටිලා ගැලවිලා වැටුණු එකක් අහුල ගන්නවා. අහුලගත්තම එයා විශ්වාස කරනවා ඒක අහුලගත්තු කෙනා ගැන ලොකු විශ්වාසයක් මෙයාට තියෙන නිසා විශ්වාස කරනවා මටත් වැඩිය හොඳට පරිස්සම් කරගන්නයි කියලා. පල්ලියේ අල්තාරේ ළඟදී වේල් පොට පෑගුණෙන් කකුලට වැටෙන්නට ආසන්න මොහොතකම කොහෙන් හරි ඔබ ආවා එතනට දෑත දීමට වාරු වෙන්නට. පල්ලියේ අපි ඔහොම ගමන් කරනකොට එකපාර දැන් ජෝඩුව ඔහොම එනකොට එයාව ලිස්සලා වැටෙන්න යනකොට කොහෙන්දෝ ඇවිල්ලා
අත්තට වාරු වෙනවා. ඒ ආපු තැන ඇත්තටම හිතා ගන්න අමාරුයි. කොහෙන්ද දන්නේ ආවේ? ඇවිල්ලා මේ වාරු වෙනවා. එසැන ඔබගේ දෑත හරහා සියුම් ගැස්මක් හිතට එබුණා. පරිස්සම්මදි චෝදනාවක් හිනාවේ පැටලිලා තිබුණා. කොයි තරම් උණුසුම්ද අතැඟිලි. අතාරින්නට ලෝභ හිතුණා. දිගින් වැඩි වූ අලස තප්පර හිසට මන්තර වක් කරද්දී අතින් ගිලිහි මගුල් මුද්දත් ඔබේ පාළඟ නතර වූ හැටි. අපේ හදවත් නතර වූ හැටි. ඇත්තටම ආදරේදී ඒ වගේ හිතන්න බැරි දේවල් සිද්ධ වෙනවා. ඒ වගේ ඒ වෙලාවෙම මේ අතින් ගිලිහිලා මුද්දත් කැරකිලා ගිහිලා එයාගේ පාළඟම නවතිනවා. මොකද්ද සංසාර පුරුද්දකට. එදා නම් මහා අමුතු දවසක්. ජීවිතේ කිසි දිනක නොදැනුණු මොහොතකට මම හිතින් හිතුවා. දකුණු පැත්තෙන් හිඳීනම් ඔබ මමයි සොඳුරුම මනාලී ලොව. එයා අමුතු සිතුවිල්ලක් හිතනවා කවදාවත් ඉෂ්ට වෙන්නේ නැති. මගේ දකුණු පැත්තෙන් ඔයා මනමාලය වෙලා හිටියානම් කියලා. බැලුවා 7-8 වතාවක් මම වෙඩින් ඇල්බම් එකේ අහුමුළු අහම්බෙන්වත් නොවේ ඔබ එහි වසා ඇසිපිය මවා ගත්තෙමි. රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ. ඉතින් මේ ආදරය විප්‍රයෝගය හැමෝටම පොදුයි. ඉතින් මේ දිනුගේ මේ කවියට මම ගොඩාක් කැමතියි. හේතුව ආදරේ හැමෝටම ලබා ගන්නවට වැඩිය ආදරේ හැමදාම වෙන් වෙලා ඈතින් තියෙද්දි තමයි සුන්දර කියලා මම විශ්වාස කරනවා. අපේ ලූෂන් බුලස් සිංහල සර් ලියනවා එක්තරා අවස්ථාවකදී සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේයි. එක්කූ කිසිවෙක් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේයි. සැබෑ පෙම්වතුන් සදාකල් වෙන්ව ජීවත් වෙයි කියලා. ඉතින් මං හිතන්නේ සැබෑම පෙම්වතුන් හැමදාම වෙන් වෙලා හිටියොත් ඒ ආදරේ ඒ සොඳුරු තැන් ඒ විදිහටම තියාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. සහ මේ ආදරය කියන එක වගේ මම විශ්වාස කරන්නේ කවදාවත් ඉපදිලා මැරෙන්නේ නැති දෙයක් විදිහට. ඒ ආදරේ ඇත්තම අපි විශ්වාස කරන අවංක ආදරේ කෙනෙක්ගේ හදවතින් ඉපදුනොත් ඒක මැරෙන්නේ නැහැ. පුද්ගලයා මැරිලා ගියත් මම විශ්වාස කරන්නේ ඒක ඒ අරගෙනම තමයි මැරෙන්නේ. ඒ තරම් ආදරේ ප්‍රබලයි. ආදරේ නොමැරෙන දෙයක් විදිහට මම විශ්වාස කරනවා. ඒ අතර වෙන් අතෑරෙන ආදරේ අතෑරුණම ආදරේ අපිට මුලින්ම ඇත්තරම දැන් අපි මම මුලින්ම මට ආදරේ කියන එක එහෙම අතෑරිලත් අතාරින්නේ ආදරේට කියන එක මට දැනෙන්න පටන් ගත්තේ අපි පාසල් යන කාලේ හුණුවට ඒ කතාව මම බලද්දි ග්‍රූෂා එතකොට නතාසා බිෂවයි මේ මයිකල් කුමාරයව දෙපැත්තෙන් අදිද්දි අත් දෙකෙන් අදිද්දි අසඩක් තීන්දුව දෙන වෙලාවේ ග්‍රූෂා බොහොම අමාරුවෙන් හදාගත්තු මයිකල්ව අතාරිනවා. ඒ වෙලාවේ අපිට තේරුමක් තිබුණේ නැහැ. මට නම් දැනුනේ ග්‍රූෂාත් එක්ක කේන්තියක් ඒ වෙලාවේ. ඇයි මේ දරුවව අතෑරියේ කියලා. ඉතින් ඒ වෙලාවේ ග්‍රූෂා අසඩක්ගෙන් අහනවා තමුසේ කියන්නේ මට මේ දරුවගේ අත ගලවන්න කියලාද කියලා. ඉතින් ඊට කාලයකට පස්සේ ගොඩක් කල් ගියාට පස්සේ තමයි අපිට දැනෙන්න ගත්තේ අතෑරලා තියෙන ආදරේටයි කියලා. ආදරේ හින්දා යාගේ අත රිදෙන හින්දා අත ගැලවිලායි කියලා තියෙන බයට තමයි එයාව අතෑරියේ කියලා. ඉතින් සමහර අය සමහර වෙලාවට ආදරේ හින්දා අතාරිනවා. අතාරින්න වෙනවා අතාරිනවා. ඉතින් මම විශ්වාස කරන්නේ අතෑරුණු ගැලවිලා සාරියෙන් වැටුණු ඒ පබුළු ඇටේ තමන් ගාවට වැඩිය එයා ගාව පරිස්සම් ඇති කියලා කියන්නෙම ලොකු විශ්වාසයකින්. හොඳයි. ඇත්තටම හිතම පරවුණු මොහොතක හුස්ම ගත්තේ නැත්නම් ජීවිතේ කෙලවර වෙනවා. එතකොට මතක වලින් හුස්ම ගන්නට ඇයට හිතෙනවා. මොකද මේ මතක වලින් හුස්ම ගන්නෙම ඊළඟ මොහොතේ මලක්සේ ඉන්න ඇයට සමාජය විසින් බල කරලා තියෙන නිසා. අපි යනවා දෙවෙනි කවියේ දෙවෙනි ගීතය. පෙලයි මා මුතා සුව
හතේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදාමෙන් බලා අවසර සොයා කල් තැන වෙලා හසරමින් පෙලයිමා මුදා සුවදැනින් සයුර හිමරත් සිතිජ රේකාවේ මියන ඉරුසේ ගිලී බිම් අඳුරේ කලාමාසිත පලා ගිය ඔබ දවයි හිඳී ඔබ නිදා නොනිදාමෙන් බලා අවසර සොයා කල් තැන වෙලා හසරැනින් පෙලයිමා මුදා සුවදැනින් උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන් සහස් සුවහස් පැතුම් බලමහිමෙන් ඉනු කඳුලද සිඳෙන්නට පෙර යතින් නම් යනු මතකෙන් හතේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදාමෙන් බලා අවසර සොයා කල් තැන වෙලා හසරැනින් පෙලයිමා මුදා සුවදැනින් මරණයෙහි කඳු මුදුන කෙළවරට ඇත පැමිණ තවදුරට යනු කිමද නොදැනා මෝහයම කනවැලට රැගෙන මාගමසේකරයන් කුණ්ඩලකේශී නාට්‍යයේ සමාපත්තියට ලියපු ඒ වචන පේලි ඒ සමාප්තියට ලියපු ඒ වචන පේලි ඇතුලේ ජීවිතේ ලං වෙන ස්වභාවය වෙන් වෙන ස්වභාවය මොකද්ද අනපේක්ෂිත හැඟුමකින් අපිට පහල කරලා තියෙනවා. ඉතින් මේ මතක කියලා කියන්නේ අපි හැමෝටම රිදුම් දෙන වේදනා දෙන හැඟීමක්. අපේ ජීවිතවල තියෙන මේ මතක තුත්තිරි ගලවන එක ලේසි නෑ. අපි යමු තුන්වෙනි කවියට. ඔව් අචිර මේ ගොළු වෙන තුරුළු කරගෙන කියන කාව්‍ය සංග්‍රහයේ ලයිරු කරුණාරත්නගේ මගේ මිත්‍රයා බොහොම ආදරණීය කවියෙක්. මේ අලුත් ගමනක් කියන කවිය තමයි මම තුන්වෙනි කවිය හැටියට තෝරගන්නේ.
ඉතින් මේ කවිය ගිමන් නිවූ හේඩාවන් පාදෙ වූ සීරාවන් ලං ලංව ගිය තැන් වෙන් වෙන්ව ගිය තැන් තව බොහෝ තැන් පසු කරන්නා ඒ දිගු ගමන නිමයි දැන් අලුත් ගමනකට අවදි වෙමු. උනා සෝදා වනාලු කමිස කලිසම් සොයාගම් අලුත් ගමනට අඳිනු රිසියෙන් හැම දෙයක්ම සූදානම් සුබ දසුන්ද ඇතනෙක් පා තබන විට පෙරමං කලිසමේ කෙලවර ගෙවුණු ගමනේදී ඇලුණු තුත්තිරි දැන් ඉතින් එකක් ගානේ ගැලවිය යුතුයි. දැන් ඇත්තට මේ තුත්තිරි එකක් ගානේ ගලවන්න ඕන වජිර. මෙච්චර කාලයක් මං හිතන්නේ අපේ ඇඳුම් වල ඇලිලා තිබුණු තුත්තිරි අනිවාර්යයෙන්ම ගැලවිය යුතුම කාලයක් කියලා මට හිතෙන්නේ. අලුත් ගමනක් අපි හැමෝම යන්න ඕනේ. අලුත් ගමනකට ලහිරු කියන විදිහට සුබ දසුන්ද අපිට හැදිලා තියෙනවා. එතකොට හැම දෙයක්ම සූදානම්. එහෙනම් අපි හිතන්න ඕනේ අලුත් ගමනට. අපිට අලුත් වෙන්න බැරි වෙලා තියෙනවා. මෙච්චර කාලයකට මං හිතන්නේ තමන්ට අලුත් වෙන්න බැරුව ගිහිල්ලා තියෙනවා. ඒක තමන්ගේ වරදක් විදිහට මං දකින්නේ. අපි අලුත් වෙන්න ඕනේ. අලුතෙන් හිතන්න ඕනේ. අලුත් ගමනක් යන්න ඕනේ. දැන් හොඳම උදාහරණේ වජිර මම නළුවෙක් කියන ගමන මට අලුත් ගමනක් වුණා. අපේ පරම්පරාවේ කිසිම කෙනෙක් මේ ශේත්‍රේ නැහැ. අපේ ගමෙත් නැහැ. අල්ලපු ගමේ තමයි මීගමු චුට්ටක් කිට්ටුව තමයි ක්ලීටස් අයියා ඉන්නේ. ඉතින් මට හිතන්නවත් බැරි ගමනක් මේක. අලුත්ම ගමනක්. හැබැයි මං මේ ගමන ආවා. ඒක ආවේ මගේ ශක්තියෙන්. බොහෝ අය මට උදව් කරපු අය අමතක කරනවා නෙමෙයි. මං කියන්නේ ගමනට මුල හදාගත්තේ මගේ ශක්තියෙන්. ඒ කියන්නේ ගමන අලුත් කරන්න ශක්තිය හදාගන්න ඕනේ තමන්මයි. ඒකට කවුරුත් අපිට ඇවිල්ලා හදලා දෙන්නේ නැහැ. අපි ඒ තුත්තිරි ගලවන්න ඕනේ. අපේ ඇඳුම් හොදලා මෙයා කියනවා උනා සෝදා වනාලු කමිස කලිසම් සොයාගමි. අලුත් ගමනට අඳිනු ඍෂියෙන්. අපි පරණ ඇඳුම් දැන් ගලවන්න ඕනේ. මෙච්චර කාලයක් අපි ඇඳන් හිටිය ඇඳුම් දැන් ගලවලා විසි කරලා අපි අලුතෙන් ඇඳගෙන අලුත් ගමනක් අපි යන්න ඕනේ. මොකද ඒ මිනිස්සු වෙනස් නොවුණු එකේ මිනිසුන් වෙනස් නොවුණු එකේ ප්‍රතිඵල තමයි මම හිතන්නේ මුළු ලංකාවක් අද පීඩාවට පත් වෙලා තියෙන්නේ. මිනිසුන් වෙනස්ුන් නැති කිය අඩුව තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මිනිස්සුන්ව පාවිච්චි කරන්න පටන් ගත්තේ වෙනස් නොවුණු හින්දාමයි. අර බ්‍රෝටෝල් බෙස්ගේ ලස්සන කවියක් තියෙනවා මේ මහාචාර්ය කාලෝ පොන්සේකා මේ ඒක සිංහලට පරිවර්තනය කරා. දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට හසුව තිබුණි. රත් පැහැගත් ගිනි ජාලා එහි පියසට උඩින් නැගිනි. ඒ ගේ තුල දනන් දුටිමි. ඒ ගේ තුල දනන් දුටිමි. දොර හැර ඔහුනට හඬගා පිට වෙන්නට මම කීවෙමි. ඒත් එදන සැලුනේ නැත. හදිසි බවක් පෙන්වුවේ නැත. කිසිම හදිසියක් පෙන්නලත් නැහැ. එක් අයෙකුගේ රැවුල පවා පිලිස්සෙද්දී ඔහු ඇසුවේ ගෙයින් පිටත මීට හොඳද වැසි වසීද තද සුලන්ද දැවෙන නිවස දමා ගොසින් ඉන්න තැනක් තියනවාද. ඇත්තටම මං හිතන්නේ ඒක හරි අපූර්ව කවියක්. මේ දැන් අපිට හරිම ආදර්ශයට ගන්න. මොකද රැවුල පවා රැවුල ඇවිලෙනවා. හොගාලා රැවුල පිලිස්සෙද්දී ඔහු අහන්නේ මේ ගේ ඇරලා ගිහිල්ලා අපිට ඉන්න තැනක් තියනවද කියලා අහන්නේ. ඒ කියන්නේ ඒ තරමට මිනිස්සු වෙනස් වෙන්නේ නැතුව ඒක ප්‍රේමයක කොටු වෙලා පිච්චිලා ගියත් එතන හොඳයි කියන තැනක ඉන්න තරමට අපේ මානසිකත්වය වහල්භාවයට පත් කරලා තියෙනවා. ඒක තමයි ඒක ඇත්ත. අපිට මේ ප්‍රේමයෙන් වෙනස් වෙන්න බෑ. අපිට අලුත් ගමනක් යන්න බැරි තැනට අපිව හිර කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අපි දැන් වෙනස් විය යුතුමයි. අපි අලුත් ගමනක් යා යුතුමයි. මොකද ඒක අපේ අනාගත පරපුර අපේ දරුවන්ට අපි ආදරයක් තියෙනවා නම් අපේ රටට අපි ආදරයක් තියෙනවා නම් ඒ ගමන යා යුතුමයි අලුත් ගමන. ඇත්තටම මේ ඇඳුම් වල ඇලිලා තියෙන තුත්තිරි ගලවන්න ගත කරන කාලෙට වැඩිය මේ සියලු ඇඳුම් උනාදමල අලුත් ඇඳුමක් ඇඳගන්න කියලා ලේසි කියලා මේ කවිය ආරාධනා කරන්නේ. ඇත්තටම පරණ කැපුම් කාටවත් දැනෙන්නේ නැහැ ඒවයි තියෙන වේදනාවල්. හැබැයි කැලල් පැල්ලම් සමට යටින් හංගන්නම පුළුවන් හරියට අපි මහන්සි වුණොත් පරණ දේවල් වෙනුවට අලුත් ලෝකයක් හිතන්න ආරාධනා කරන ලහිරු කරුණාරත්න තරුණ කවියාගේ කවිය කියවා පියනවා. තුන්වෙනි කවියේ තුන්වෙනි ගීතය අහන්න.
වහින්න වැස්සක් වහින්න වහින්න වැස්සක් වහින්න වැස්සක් වහින්න වැස්සක් වහින්න වැස්සක් අලුත් වැස්සක් අලුත් වැස්සක් නැවුම්ලා තලු පිපෙන්න ගලන්න 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 අලුත් වතුරක් අලුත් වතුරක් කඩිත්තට තිත්ත ඉන්නෙන්නට කඩිත්තට තිත්ත ඉන්නෙන්නට කඩිත්තට තිත්ත ඉන්නෙන්නට මිය යන්න වෙර දරන අතුයි පල් තලුලන්න හමන්න සුළඟක් නැවුම් සුවඳක් නැවුම් සුවඳක් නැවුම් සුවඳක් බිඟුන්ගේ යලි ගයන්න 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 අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ කවි තෝරන්න අපිත් එක්ක එකතුලා ඉන්නේ නිරෝෂන් විජේසිංහ රංගන ශිල්පියා අපේ සහෘදයා කවියා. අතරම මේ හොඳ කවියක් හැම මොහොතකම කරන්නේ බහුවිධ කල්පනා මවන්න අවශ්‍ය කරන වචන පෙළඹුම් හදා දෙන එක. අතරම උණුහුමින් හීතල හොයාගෙන යන්නත් හීතල තියෙන තැනක උණුහුම දල්වන්නත් කවියට පුළුවන්. අපි යමු ඔබ තෝරා දෙන 4 වෙනි කවියට. ඔව් වජිර මේ සුළඟෙහිම සුළඟක්ව නදුන් යසිතගේ කවියක් තමයි මම ඊළඟට තෝරගන්නේ. වජිර කිව්වා වගේ ඇත්තටම මේ කවිය කියන එක මමත් විශ්වාස කරන්නේ සාර්ථක කවියක් විදිහට අපි ඒක අර දියමන්තියක් වගේ බලන අතර දිලිසෙනවා නම් ඒක හරි අපූර්වයි කියලා මට හිතෙනවා. කවියේ දැන් සමහර විට මේ මං කියන කවියට තව අරුතක් එකතු වෙන්න පුළුවන්, තව කෙනෙකුගේ දැක්ම අනුව. ඒක දකින්න කෙනා අනුව වෙනස් වෙන්න ඕනේ. ඒක තමයි කවියේ ස්වභාවය හිතන්නේ. ඉතින් මේ ලිඳ කැපුවේ බැරිම තැන කියන කවියත් මං හිතන්නේ නදුන් යසිත හිතලා ලිව්ව අදහසට වැඩිය මට දැනුණු අදහසක් තමයි මම මේ මොකද කියන්න හදන්නේ. හිඳිලම ගිහින් ජීවිතේ වතුර පොද. අපි හිටි හරි උෂ්ණ තිබහපිරි කාමරේ. ඒකමයි මං හිතුවේ කපන්නට පොඩි ලිඳක් මේ කාමරේ මැද්දේ. කැපුවා මං මුලින්ම ටයිල් එක, ඉන්පස්සේ සිමෙන්තිය, හම්බ වුණා බොරළු පස. යටට යනකොට ඔහොම තමයි මට හම්බුනේ හරිම හීතල පෙදෙස්. ඔහොම එහෙම යනකොට යටට තමයි පැනගෙන ආවේ මේ තරම් කාලයක් කාමරේ පපුවට හැංගිලා වුණුවේ මහා වතුර උල්පත. දවස් ගානක් තිස්සේ තිබුණේ පිපාසෙයි, ඒ උණුසුමයි, ඒයින් සංසිඳුණින් පස්සේ. ඒත් දැන් මට හිතෙයි අපි එක්ක කාමරෙත් ගිලා බහිනා වගේ ලින් කටෙන් ඇතුළට. ලොකු ඛේද වාචකයක්. දැන් තමයි යාට දැනෙන්න පටන් ගන්නෙ ලින් කටෙන් කාමරෙත් ගිලා බහිනා වගේ කියලා. හීතලයි නේත් පිට වගේම ඇතුළත් කාමරේ ඇතුලේ ලිඳ තිබුණත්, ලිඳ ඇතුලේ කාමරේ තිබුණත් මොනව වෙනවද ඉතින්? සමහර විට එහෙමත් හිතනවා ඇති අන්තිමේදී. ගිලා බැස්සත් මොකද අපිම ආසාවෙන් කපපු පොඩි ලිඳ කියේ. ඉතින් මේ ඒ අවසානයේ කියේ ගිලා බැස්සත් මොකද අපිම ආසාවෙන් කපපු පොඩි ලිඳ කියේක. මම හිතන්නේ මට පේන්නේ මම දකින්නේ මම මේ අසම්මත ප්‍රේමයක් ගැන මට මේක දකිනවා, මම මේක කියනවා. හිඳිලම ගිහින් ජීවිතේ වතුර පොද අපි හිටිය හරි උෂ්ණපිරි කාමරයක. ඒ හින්දා තමයි මේ ලිඳ කපන්න ඕනේ කියලා හිතලා තියෙන්නේ. ඉතින් එහෙම කපපු ලිඳක අවසානයේ තමයි ලොකු ඛේද වාචකයේ තියෙන්නේ. ඒකේ මේ අන්තිමටම හිතෙන්න ගන්නවා ගිලා බැස්සත් මොකද අපි ආසාවෙන් කපපු පොඩි ලිඳකි. මම හිතන්නේ මේ එහෙම සම්මත ප්‍රේමයෙන් පිටගිය ප්‍රේමයකදී මොකක් හෝ
හින්දානේ එහෙම බැඳීමක් ඇති වෙන්නේ. බැඳීම් තීව්‍ර වුණාම ඒ බැඳීම් ප්‍රබල වුණාම මං හිතන්නේ හිතන සිතුවිලි ඒ තරම් ඒ වගේ තමයි. ඕන දෙයක් කමන්නේ මේ හීතලයිනේ පිට වගේම ඇතුළත් කාමරය ඇතුලේ ලිඳ තිබුණත් ලිඳ ඇතුලේ කාමරේ තිබුණා මොනවා වෙනවද ඉතින් අන්තිමට එහෙමත් හිතෙනවා කමන්නේ මේ ගිලා බැස්සත් මොකද අපි ආසාවෙන් කපපු ලිඳනේ කියලාත් හිතෙන්න පටන් ගන්නවා හැබැයි ඒක මම කියන්නේ මම යෝජනාවක් කියන්නේ ඒක ඇත්තටම හරි භයානක තත්ත්වයක් වජිර ඒක අපි නොදැනුවත් අපි එතනට ගියාට ඒක ඊටාම භයානක තත්ත්වයක් මොකද අපිට එහෙම හිතෙන එකම හරි භයානකයි. මොකද අර බල්ලා මස් කට්ට කනකොට යාගේ කට තුවා වෙලා ඒ කටින් එන ලේත් අපිට හිතෙන්නේ අර මස් කට්ටේ රසට ඒකම රස කියලා. ඉතින් ඒ වගේ මං හිතන්නේ මේ අද ගොඩාක්ම පෞල් ජීවිත අවුල් වෙන්න හේතු වෙලා තියෙන්නේ මේක. පෞල් උසාවියට ගියොත් එහෙම උසාවිය වැඩිපුර නඩු තියෙන්නේ ඒ වගේ දේවල් එක්ක මම කියන්නේ මේක වෙන්න ඕනේ නැහැ කියලා ප්‍රබලව මම කියන කාරණයක් නෙමෙයි හැබැයි මේ තුල අපිට අත්විඳින්න සිදුවන දේ ඉතා භයානකයි මොකද අර වගේ සිතුවිලි තමයි අපිට ඒක අන්තිමට මෙන්නේ ගිලා බැස්සත් මොකද කියලා අපිට හිතෙන සිතුවිල්ලක් අවසානයටපත් වෙනවා අපිට එනවා ඒ වගේ තැනකට ඉතින් මේ මම කියන්නේ එහෙම දැන් අපි එක තැනක එක දෙයකින් තෘප්තිමත්ද මම අතර මේ ගීතය මම ගන්නෙත් මීට හත්පසින් මීට විනාශ සින්දුවක් තමයි ගන්නෙ මේ කවිය මම ඇත්තෙන් කියලා ගීතේ තෝරන්නෙත් මම ඒ වගේ එකක් හැබැයි ඒ අතරින් එහෙම නැතුව බොහොම ජීවිතේ තේරුම් අරන් ඊටාම ගෞරවණීය විදිහට ජීවත් වෙන අයත් බොහොම ඉන්නවා ඒක තමයි ජීවිතේ අපි අවබෝධ කරගන්න අපිට ඇත්තටම මේ තියෙන ආශාවල් වලින් අපි පිරෙන්නේ නැහැ කොච්චර ගියත් අර අපි අහලා තියෙන කතාවක් බක්මී මල් ගහයට හිටියේ නරියාගේ කතාව මම හිතන්නේ ගොඩක් දෙනෙක් ඒක දන්නවත් ඇති බක්මී මල් ඒ නරියට පේන්නේ මස් වගේලු. ඉතින් උඩ බලාගෙන ඉන්නව කොයි වෙලාවෙ හරි මස් සැදල්ලක් බිමට වැටි කියලා යට කන්න එකක් වැටෙනකොට ටක් ගාලා නරියා ළඟට ගිහිල්ලා බලනවා ඉව කරලා බලනවා නෑ මේ මස් නෙමෙයි මේකේ තියෙන්නේ ආයෙ උඩ බලද්දි මස් තියෙනවා කමක් නෑ මේ මස් නෙමෙයි වුණාට උඩ තියෙන්නේ මස්නේ කොයි වෙලාවෙ හරි වැටෙන්නේ මං ඉන්නවා කියලා ආයෙ වැටුනම ආයෙත් දුවලා ගිහිල්ලා බලනවා ඉව කරනවා ඒත් මලක් මස් නෙමෙයි ඒත් එයා යන්නේ ඒත් බලාගෙන ඉන්නවා අර තියෙන්නේ මස්ම තමයි කොයි වෙලාවෙ වැටෙයි මං එතකන් ඉන්නවා කියලා ඉතින් ඒ නිසා මේකේ සීමාවක් නැහැ මං යෝජනාවක් කරනවා මං කියන්නේ මේකේදී අපි එතෙන්දී අපිට අපිව පාලනය කරගන්න ඕනේ මං කියන්නේ එහෙම නොවුනොත් ලිඳත් එක්කම ගිලා බහිනවා කාමරේ උණුහුමට සීතල හොයනවද සීතලට උණුහුම හොයනවද කියලා දන්නේ නම් ඉතින් ලිඳ ගාව ඉන්න අයම තමයි. ඒ නිසා අපි යමු හතරවෙනි කවියේ හතරවෙනි ගීතය.
අපිට ජීවිතය හඳුනාගන්න ජීවිතය කියවන්න ඇතරම පරිසරය තරම් වටින වස්තුවක් වටින අවස්ථාවක් තවත් නැති තරම්. ඒ වගේමයි පරිසරය අපට උගන්වන පාඩම්. කොයි තරම්නම් දේවල්ද. ඒ වගේම ඒ පාඩම් හරිම සුන්දරයි. ඒ වගේම සමහර වෙලාවට හදට වේදනා රිදුම් අරගෙන එන තරම් ප්‍රබලයි. ඉතින් පරිසරයෙන් තරම් ඇත්ත අපට උගන්වන තවත් දෙයක් නැති තරමට පරිසරය අපට පාඩම් කියා දෙද්දි පරිසරය උදව් කරගෙන අපිට පාඩම් කියා දෙන කවියෝ හරි දුර්ලභයි. ඒ අතර දක්ෂ කවියෙක් ඒ වගේම මමත් පෞද්ගලිකව හරි ආස කවියක්. මේ කවිය අපි යමු කවියට. ඇත්තටම වජිර මේ ප්‍රදීපාගාරයේ කැස්බල්ම කියන රවි සිරිවර්ධනගේ කවි පොත බොහොම අපූර්ව කවි පොතක් කිව්වොත් ඉතාම සාධාරණයි. මේ සහ රවි සිරිවර්ධන කියන්නේ මම බොහොම ආදරය කරන කවියෙක්. ඔහුගේ කවි අපිව වෙනම තැනකට අරගෙන යනවා. ඒක වගේ පැතුම කවිය මම බොහොම කැමති කවියක්. ඒකත් පොතේ පළවෙනි කවිය. මේ පරිසරයෙන්ම තමයි ඇත්තටම අපිට පාඩම් කියලා දෙන්නේ. කොච්චර ප්‍රබල පාඩමක්ද කියලා අපි බලමු. ඒක ගසක පැතුම මලක් එල්ලන් hina වීමද කොඳු නවාගෙන පළ දැරීමද කුරුල්ලන් නම් හිතාගෙන ඇති ඒ තමයි හැම ගහකම යුතුයකම. කුරුල්ලෝ එහෙම හිතනවා ඇති. හැමදාම මේ මලක් එල්ලන් ඉන්න එක කොඳු නවාගෙන ඉන්න එක එහෙම කියලා. උන්ට පළවැල කඩා පැහුණු මල් පැණි පොවා නවාතැන්දී හිඳින ගහකට තමයි උන්ගේ වැඩි මනාපය. උන් මනාප වෙන්නේ එහෙම ආයට තමයි. උන්ට පළවැල කවලා පැහුණු මල් පැණි පොවලා නවාතැන් දෙන ආයට තමයි කැමති. නැද්ද ගහකට අයිතියක් යන්න ගඟ ළඟ දෙනියට හුලන් ඩිංගක් වදින්නට නොන්ඩි ගහ ගහ ඇවිදින වැලකට අත්පසුරු බැඳ තුරුළු කරගෙන හිඳින්න. ඇත්තරම ගස් වලට එහෙම අයිතියක් නැද්ද? ඒ හරිම ලස්සන ප්‍රබලම තැන මම දකින්නේ එතන. ඒ කියන්නේ කුරුල්ලන්ට ඒක එහෙම එකක් වුණාට ඇත්තරම ගහට අයිතියක් නැද්ද එහෙම යන්න? එයාට කොච්චර ආසාවෙන් ඇද්ද එහෙම යන්න? එහෙම බලාපොරොත්තුවක් ඇද්ද? ගසක් කැමති කුරුල්ලන්ගෙන් ප්‍රශ්න පත්තර නැති සව්වක කරට අතදා තවත් ගහකට පැමිණ මගතොට ගැන දොඩන්නට පහළ මුල් කිසි දිනක නොකියූ කතාවකට කන් තියන් ඉන්නට. පහළ මුල් කවදාවත් කිව්වේ නැති කතාවකට කන් තියන් ඉන්න ගස් ඇත්තටම ආසයි. ගසක් ආසයි එහෙම ඉඳගෙන උල්පතට සිය දන නමන්නට. උල්පතකට දන නමන්න ගස ආසයි. ඇත්තටම මේ වජිර අපිට අපි වෙන්න බැරි වෙලා තියෙනවනේ. අපි කාටවත් අපි ඇත්තටම අපිට අපි වෙන්න බෑ. බොහෝ තැන්වල දැන් සමහරවිට මම මේ වජිර ළඟ ඉන්නෙත් මම නෙමෙයි වෙන්න පුළුවන් සමහරවිට. ඇත්තට මම නම් බොහෝ දුරට මම සමහරවිට එහෙම වෙන්න හරි අමාරුයි අපිට. දැන් විශේෂයෙන් නළුවෙක් විදිහට මම බොහොම සරලව ජීවත් වෙන කෙනෙක්. හැබැයි ඉතින් ඒත් මට ඕන විදිහට මං හරි ආසයි මේ පාරේ නිකන් ඇවිදගෙන යන්න තැනකට යන්න නිකන් එහෙම අපිට ටිකක් අමාරුයි. අපි දිහා බලන විදිහ වෙනස්. සමාජය අපිව දකින්නේ වෙනස් විදිහකට. එතකොට හැම පුද්ගලයෙකුට මේක පොදි නළුවෙකුට විතරක් නෙමෙයි. හැම කෙනෙක් දිහාම වෙනස් විදිහට බලන්නේ කෙනෙක්. එතකොට අපිට අපි වෙන්න බැරි වෙලා තියෙනවා. අපි ඇත්තටම මේ අපි මොකටද අපි ඇවිල්ලා තියෙන්නේ? මිනිස්සු වෙලා අපි ඉපදිලා තියෙන්නේ මොකටද? ඇත්තටම අපේ පර්පස් එක මොකද්ද? අපි මිනිස්සු අපේ ඊළඟ ජෙනරේෂන් එකට අපේ ජාන්ත්‍රික ගෙනියන්නනේ අපි ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම මම නාට්‍ය කරාට, වජිර ප්‍රසන් කරාට, තව කෙනෙක් තව සබ්ජෙක්ට් එකක් කරාට අපේ පැතුම ඇත්තටම ඒකනේ. අපේ ඇත්තම පැතුම මිනිසාගේ පැතුම තමයි මිනිසා කියන ජාන ටික ඊළඟ ජෙනරේෂන් එකට ට්‍රාන්ස්ෆර් කරන එක, ගෙනියන එක. දැන් පොල් ගහකින් පොල් ගෙඩියක් බිමට වැටෙන්නේ පොල් කියන ගහ හැදෙන්නනේ. ඒක නැතු තෙල් හිඳින්නවත්, කොප්පර කන්නවත්, පොල් මිරිකලා ගන්නවත් නෙමෙයි. ඇත්තම ගත්තොත් ඒක වැටෙන්නේ මේ පොල් ගහ හැදින්න. හැබැයි අපිට එහෙම ඉන්න පුළුවන්ද? අපිට අපි වෙලා ඉන්න පුළුවන්ද? එහෙම සමාජය අපිට ඉඩක් නැති වෙලා තියෙනවා. ඒක තමයි මේ ලස්සනට මේ රවි සිරිවර්ධන කියන්නේ මේ කුරුල්ලන්ට දැන් ගොඩක් අයට ඒක සමහර විට මේ ගසක පැතුම මලක් එල්ලන් hina වීමද කොඳු නවාගෙන පළ දැරීමද කුරුල්ලන් නම් හිතාගෙන නැති ඒ තමයි හැම ගසකම යුතුයකම. මේ කොඳු නමාගෙන ඉන්නද කොළ එල්ලන් ඉන්නද අපිත් ආසයි, හැමෝම ආසයි, හැමෝටම මේ නිදහස බලාපොරොත්තු වෙනවා. හැමෝම තමන් අගය කරන නිදහස. හැබැයි අපිට මේ සමාජයේ විසින්, මේ සංස්කෘතිය විසින්, ආගම විසින්, පවුල විසින් අපිව හිර කරලා තියෙනවා. අපිව වට කරලා තියෙනවා. අපිට අපි වෙන්න බැරි කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අපි එහෙම ඉන්න ඕනද කියලා අපි ප්‍රශ්න කරත් අපිට එහෙම ඉන්න වෙනවා. ඇත්ත ගස් ආසයි පළ දරනවා වගේම ගස් එක්කත් මිනිස්සු කතා කරනවා නම්. ඒ වගේම
ගස් එතකොට තමයි ලස්සන මල් දෙන්නේ. මොකද ගස් එක්ක මිනිස්සු කතා කරනකොට ලස්සන මල් දෙන්න ගස්වලට හිතෙනවා. ඉතින් රවි සිරිවර්ධන කියලා කියන්නේ අමුතු කවිකාරයෙක්. ඔහු මේ පැතුම කියන මේ කවිය හරහා කියන්නට හදන කතාව අපේ සමාජයේ ඉන්න ගැහැණු පිරිමි හැම කෙනෙකුටම ඉතාම හොඳ පාඩමක්. ජීවිතය තේරුම් ගන්න, අනේකාට ගරු කරන්න, අනේකාව තේරුම් ගන්න, අනේකාගේ හැඟුම් තේරුම් ගන්න කරන බලකිරීමක් වගේ දැනෙන්නේ. අපි යමු පස්වෙනි කවියේ පස්වෙනි ගීතය. එක හුස්මක උපදිනවා ගිනි රස්නය සීතලෙන් හඳුනාගත්තොත් ඔබ මා හඳුනාගත්තොත් ඔබ මා හඳුනාගත්තොත් ඔබ මා හඳුනාගත්තොත් ඔබ මා මහමුහුදම ගොඩට ගලා රත්තුණු හිරු පායන්නට මහමුහුදම ගොඩට ගලා රත්තුණු හිරු පායන්නට ගොඩබිම මහමුහුදක් විය මහමුහුදම ගොඩබිම විය උතුම්බරා කඳුළු සලයි උතුම්බරා කඳුළු සලයි කඳුළු සලයි වචනවලට ගොඩාක් දේවල් කරන්නට පුළුවන්.
අපිව ආතුර කරන්න පුළුවන්. සමහර වෙලාවට ආතුර වෙලා ඉන්න අපිව අනාතුර කරන්නත් වචනවලට පුළුවන්. එක පාරටම හිත ගල් ගහනවා වගේ කතා කියන්න වචනවලට පුළුවන්. ඉතින් නිරෝෂන් විජේසිංහ කවියා රංගන ශිල්පියා අපට අද කවි තෝරලා දෙනකොට එහෙම තරුණ දක්ෂ කවියෙක් ගාව අපිව එක පාරටම නතර කරනවා. ඔහුවත් අපිව අල්ල ගන්නවා. ඇත්ත වජිර ඒක සහතික ඇත්ත. සසික සදීප කියන්නේ ඇත්තටම කොරියාවේ ඉඳන් බොහොම ලස්සන කවි ලියන අපේ ආදරවන්ත කවියෙක්. මම හිතන්නේ ඔහු ලංකාවට ඇවිල්ලා ඉන්නවා මේ දවස්වල. මම ඔහුගේ මේ ප්‍රින්සිපල්ස් කියන කවිය තමයි ඊළඟට තෝරගෙන තියෙන්නේ. මේක හරි ලොකු ඛේදවාචකයක් මේක ඇතුලේ කියවෙනවා. මම හිතන්නේ බොහොම කාලෝචිත කවියක් විදිහට මට මේක දැනෙන්නේ. ප්‍රින්සිපල් කෙනෙක් ප්‍රින්සිපල් සර් තමයි මේ කවියේ මේක ඇත්තටම ලිපියක් ලියුමක්. මේක යාගේ නෝනට ලියන ලියුමක් මේක. පියාඹන්න හරි කාලේ හිමින් ලං වෙනකොට පොඩි එවුන් දැක්කෙම දේ දුන්නේ ලස්සන. අහස මහා විශාල බව අපි උන්ට කිව්වට උන් හිටියේ තටු ගහන දින ගණන් කර කර. පියාඹන්න හරි කාලේ ලං වෙනකොට පොඩි එවුන් දකින්නේ ඇත්තටම අහස සුන්දරත්වයේ විඳින්න. ඒ වගේ ආස කරන දේවල් මේ උන් ඉන්නේ ඇත්තටම දින ගණන් කර කර ඉන්නේ එළියට බහින්න. ඒගොල්ලෝ කොච්චරවත් අහන්නේ නැහැ අහස භයානකයි. ඒ කළු වලා තියෙනවා ඉගිලෙන්න හරි පරිස්සමට ඉගිලෙන්න ඕන කිව්වට කොච්චරවත් අහන්නේ නැහැ. ආසාවෙන් ඉන්නේ හෙට දවස් ඉගිලෙන්න කොහොමද කියලා බලාගෙන. ගියත් අපි කොයිතරම් උන්ගේ පිටිපස්සෙන් ලතෝ උන් තටු ගැහුවේ මහ හුඟක් හයියෙන්. ලතෝ කියන්නේ යාගේ නෝනා. එයාට තමයි මේ ලියුම ලියන්නේ. ගියත් අපි කොයිතරම් උන්ගේ පිටිපස්සෙන් ලතෝ උන් තටු ගැහුවේ මහ හුඟක් හයියෙන්. පියඹද්දි කළුවලා වැහි හුලං මැද්දෙන් උන්ගේ තටු පිච්චුණා අකුණු වල රස්නෙන්. ඇත්තරම මේ අපි කොච්චර කිව්වත් මේ උන් තටු ගහුවේ හයියෙන්. මේ දැන් ජෙනරේෂන් එක එහෙම නැත්තම් අලුත් පරපුර බොහොම වේගෙන් තටු ගහන්නේ. ඒ නිසාම තමයි අකුණු වල රස්නෙන් තටු පිච්චිලා යන්නේ. පළුද්දක් පෙනෙද්දී උපදාපු නිලක දොස් ඇහුවේ ගල මැදපු වඩුවාම නොවේද? සංගවන්නේ කෙලසකද ඉතින් මං මුහුණ ඉස්කෝලේ ලොකු සර් නොවේද මන් ලොවට. යා ලොකු සර් ඉස්කෝලේ. ඉතින් ඒක සංගවන්නේ කොහොමද? ඇත්තටම මේ ලොකු සර් ඉස්කෝල ගුරුවරයෙක් කියන්නේ අර කවියක් තියෙනවා කොළොත් ගුරු සේවයේ සුවඳ පත නල සේවයේ කියලා. ඒ කියන්නේ කවුරු හරි හොඳ විදියට ගුරු සේවය කරනවා නම් ඒක අර සුළඟට සුවඳ මුසු කරන මලක් වගේ කියලා. ඒ කියන්නේ සුළඟට සුවඳ මුසු කරපුවාම මුළු පළාතක්ම සුවඳවත් වෙනවා. ඉතින් ඒ වගේ මේ මං ගුරුවරයෙක් මේ කියලා සංගවන්නේ කොහොමද ලෝට මං රිදි රිදි පෑරෙද්දි එක දිගට පපුව තද වුණා බෙල්ලටම නොදැනිම ලනුව. හේතුමන් ලියා ඇති ලියුමේ යට කොනක උහුලගෙන කියවහන් ලතෝ මගේ මැනික. මෙයා එල්ලිලා මැරිලා ලනුවක. ඉතින් ඒ මැරෙන්න මොහොතකට ඉස්සලා ලියන ලියුම තමයි මේක. ඉස්කෝලේ ගැටව් ටික පොර කකා බැලුව වීඩියෝවක තිබුණුවේ නපුරු දසුන ඇස් දෙකෙන් තියන් අපි හංගගෙන රැක්ක ලතෝ මන් දැක්කා පොඩි කෙල්ලගේ හෙළුව. මේ ප්‍රින්සිපල් පන්තියට එනකොට පන්තියේ කොල්ලෝ ටික වට කරගෙන වීඩියෝ එකක් බලනවා ෆෝන් එකකින්. බලද්දී ඒක ඇතුලේ ප්‍රින්සිපල්ට පේන්නේ යාගේ දුවගේ හෙළුව. මේ ගුරුවරයෙක්ගේ දුවෙක් කියන්නේ ඇත්තටම සමාජයේ බොහොම ගෞරවනීය විදිහට ජීවත් වෙන, ඊටාම යහපත් විදිහට හැදුණු දරුවෙක්. ඉතින් මේ ප්‍රින්සිපල්ට මේක දරා ගන්න බැරුව ගියා. ඇත්තටම ප්‍රින්සිපල් කෙනෙක්ම නිසා වෙන්නේ නැති එක දරා ගන්න බැරුව ගිහිලා තමයි එල්ලිලා මැරෙන්නේ. ඉතින් වජිර මං කියන්නේ මේක ඇතුලේ මහා ඛේදවාචකයක් තියෙනවා. විශේෂයෙන්ම දැන් අද කාලේ විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය ජාලාව මේ ෆෝන් එක අපිට ආපු එකෙන් හොඳ දේවල් වගේම මං කියන්නේ රාගය කියන එක අත්විඳින්න ඕනේ. ඒවා බලන්න ඕනේ, ඒවා විඳින්න ඕනේ, ඒවා බලන්න එපා කියන එක මං කියන්නේ. හැබැයි මේ කළුවලා වැඩි, අපි ඉගිලෙන වේගය වැඩි. දැන් පරපුර ඉගිලෙන වේගය වැඩි. අපි කොච්චර අතේ තියාගෙන කරේ තියාගෙන අපි දරුවෝ හැදුවත් ඒගොල්ලෝ යන වේගය වැඩි. එතකොට ඒගොල්ලන්ට අවදානම වැඩි. විශේෂයෙන්ම අපිට අපේ අධ්‍යාපන රටාවේ වුණත් අපිට එහෙම ඒගොල්ලන් හදලා නැහැ ඒ විදිහට. ඒවා හදාරලා වෙන විදිහකට එහෙම හදලා නැහැ. ඒ නිසා හරි භයානක ගමනක් තියෙන්නේ අනාගතේ දරුවන්ට. ඒ නිසා ලොකු ඛේදවාචකකින් මුණ දෙනවා. ඉතින් මං කියන්නේ අපේ රටේ විශේෂයෙන් මේ ෆෝන් පාවිච්චි කරන අය දැන් මටත් දුවෙක් ඉන්නවා.
විශේෂයෙන්ම මම ගීතේ තෝරගත්තෙත් ඒ වගේම අපි අපේ දරුවන්ව යොමු කරන්න ඕන විදිහක් තියෙනවා. ඒ වේගෙන් තටු ගැහුවත් මං හිතන්නේ මම තාත්තා කෙනෙක් විදිහට වගේම අපි දරුවන්ට දැන් ප්‍රින්සිපල්ගේ වරදක් නෙමෙයි ඒක. එයාට එල්ලලා මැරෙන්න උණු එකත් එයාගේ දුව හෙලිවැල්ලෙන් ඉන්න රූපයක් දැක්ක එකවත්. හැබැයි අපි පුළුවන් තරම් මේ දේවල් වළක්ව ගන්න උත්සාහ කරන්නම වෙනවා වජිර. නැත්තම් ලොකු ඛේදවාචකයකට පත් වෙනවා. අපි ඒකට මම මේ ගීතේ තෝරගත්තෙත් අපි සෞන්දර්යාත්මකව ජීවිතේ විඳින්න අපි ළමයින්ට උගන්වන්න ඕනේ. ඒ අත්දැකීම් නැති එක තමයි මම අධ්‍යාපනය ගැන කිව්වෙත් ඒකයි. සාහිත්‍ය රසයේ ළමයින්ට අද නැති වෙලා තියෙනවා. ඒ නිසා තමයි ගොඩක් ඒක වෙලා තියෙන්නේ. මම වජිර කවියක් හෙව්වා. ඇත්තටම මේ කවිය මට හම්බුන්නේ නැහැ. මට ඒ කවියේ පද 4 මතකයි. මම ගොඩක් හෙව්වා ඒ කවිය. මේ වැඩසටහන බලන් ඉන්න කෙනෙක් හරි මේ කවියේ තිබුණොත් මම බලාපොරොත්තු වෙන එක මේ ශිෂ්‍යත්වයේ මේ ළමෙක්ව තමන්ගේ පුතා දරුවා ශිෂ්‍යත්වයේ යන දවසේ තාත්තා මැරිලා පෙට්ටියේ ඉන්නවා. පෙට්ටියේ ඉන්න දවසේ මම කියන්නේ අධ්‍යාපන සිස්ටම් එක තියෙන ඛේදවාචකය පෙට්ටියේ ඉන්නද්දී ඒ දරුවා උදේ ශිෂ්‍යත්වයට යනවා. යද්දී ඇති වෙන හැඟීම තමයි මේ කවිය තියෙන්නේ. මට මුල් ටික මතකයි. කවිය තියෙන්නේ මට ඔක්කොම මතකයි. මුල් ටික මතකයි. අඩි 6ක් දිග පෙට්ටියට අඩි 5යි අඟල් 3ක් දිග තාත්තව දැම්මම මාපට ඇඟිල්ලේ ඉඳලා පෙට්ටිය කෙළවරට සෙන්ටිමීටර් කීයද? ඔක තමයි පළවෙනි කවිය. මට ඉතුරු ටික ඇත්තටම මතක නැහැ. ඉතින් වජිර එයා මේ ශිෂ්‍යත්ව ලියන්න යන්න ලැහැස්ති වෙලා මිනි පෙට්ටිය ළඟ තාත්තගේ ඉඳගෙන මේ දරුවට පේන්නේ අඩි 6ක් දිග පෙට්ටියට අඩි 5යි අඟල් 3ක් දිග තාත්තව දැම්මම මාපට ඇඟිල්ලේ ඉඳලා පෙට්ටිය කෙළවරට සෙන්ටිමීටර් ගන්න. මොනතරම් ඛේදවාචකයක්ද ඒක. ඒ කියන්නේ දැන් ඇත්තටම අපේ වයසේ අපිට නම් ඒ වගේ එකක් තිබුණා නම් ශිෂ්‍යත්ව නෙමෙයි අපිට මොනවා වෙයිද දන්නේ. ඒ තරම් හැබැයි අර දරුවට තියෙන දේ තමයි අර සෙන්ටිමීටර් ගානේ යාට ඕනේ. තාත්තා මැරිලා ඉන්නවා මගේ තාත්තා ඒ මුකුත් නැහැ. ඒ කියන්නේ අර කෑල්ලම අයින් කරලා අර එක්තරා තැනක අහනවනේ අර මේ අපි ගුරුතරුව නාට්‍ය හරි ලස්සන මේ මනෝයි අපි මතක් කරලා ගුරුතරුව නාට්‍ය තියෙනවා හරි ලස්සන දෙබස් කාණ්ඩයක්. ඒකේ තියෙනවා තැනක මේ මැටි වැඩ ඉගෙන ගත්තොත් අඩු ගානේ මුට්ටියක් හරි හදා ගන්න පුළුවන්. එතකොට ශාරීරික අභ්‍යාසය ඉගෙන ගත්තොත් කොන්ද කෙලින් තියා ගන්න හරි පුළුවන්. සාහිත්‍ය මොනවටද කියලා අහනවා. ඒක මම හිතන්නේ දේශපාලඥයෙක් අහපු කතාවක්. එතකොට උත්තරේ දෙනවා ඒකට හරි ලස්සන විදිහට අර කෙලින් කරගත්තු කොන්ද උඩ තියෙන මුට්ටිය පුරවන්නේ අසූචි වලින්ද රත්තරන් වලින්ද කියලා තීරණය කරන්නේ සාහිත්‍ය තමයි කියලා. ඉතින් මම හිතන්නේ ඒකේ අඩුවක් තමයි මේ තියෙන්නේ. දරුවෝ අර වගේ තැන් වලටපත් වෙන්නේ ප්‍රින්සිපල්ලට එහෙම නැත්නම් ඒ වගේ තාත්තලට එල්ලිලා මැරෙන්න වෙන්නේ. දරුවන් සාහිත්‍යයට සබාදහමට ආදරය කරන තෙත හිතක් හැදුවේ නැති එකේ වරද කියලා තමයි මට හිතෙන්නේ. සසික සදීපගේ මේ කවිය හරිම ලස්සනයි යදී. අතරම මේ සසික මේ අර පළුද්දක් පෙනෙද්දී උපදාපු නිලක දොස් ඇහුවේ ගල මැදපු වඩුවාම නොවේද? තාම ප්‍රබල විදියට මේ කවියේ කවි ගුණය මතු කරනවා සසික සදීප. තාම දක්ෂ තරුණ කවියෙක්. ඔහු ලියන දේවල් වල අමුතු හැඟුම් තව දැල් වෙන්න අපි ප්‍රාර්ථනා කරමින් යමු 6 වෙනි කවියේ 6 වෙනි ගීතය. මගේ තුවේ ඔබ පවතින් නම් මේ රැයේ මිහිරිම වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් මිහිරි දේවල් නුඹටමයි
යන වෙලාවයි නිල් තාරකාපිම පලාගෙන වැව්දියට පෙම්බැඳි වෙලාවයි මේ පොළොව කෙතරම් සුන්දරද මගේ දූ තනියම ඉනාවේ මගේ දුවේ ඔබ අවදියෙන් නම් මේ එරේ මිහිරිම වෙලාවයි දොර එරන් එලියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි කළුවරට අප පෙම් කළොත් ඉර අඳ තරුවලට ණය කැති ලොව දුන්න දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරේ මගේ දුවේ ඔබ අවදියෙන් නම් මේ එරේ මිහිරිම වෙලාවයි දොර එරන් එලියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි අපි ලස්සනයි කියලා ගොඩාක් වෙලාවට කඳු දිහා බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට අපේ කතා අපි කඳු වලට නිදහස් කරනවා. නමුත් කඳු කොයි තරම්නම් කතා හිර කරගෙන ඉන්නවද? අපි යමු කන්දක කතාවක් අහන්න 7 වෙනි කවිය. ලක්ෂාන්ත අතුකොරල කියන්නේ අපිට ඉන්න බොහොම වටිනා කවියෙක්, බොහොම ප්‍රවීණෙක් කවියට. අපිත් ඇත්තටම කවි ලියන්න ආසාවෙන් අපිට උත්තේජනයක් දුන්නු කවියෙක්. අපි හරි ආසාවෙන් කියවුවා ඔහුගේ කවි. අනබිනික්මන් කියන පොතේ මේ ගංගාවක් පටන් ගත යුතුයි කියන කවිය තමයි මම ඊළඟට තෝරගන්නේ. කන්දක් නම් නොසිටිය යුතුයි නිකම්ම ඔහි පුම්බාගෙන. ගංගාවක් පටන් ගත යුතුයි පහත් පෙදෙස් සනසාලන. ඉහළ දෘෂ්ටිපතේ රැඳෙන රූන් එක පෙන්වනු තබා පාමුල සිටින දනන්හට තමනුත් නොදක්නේ නම් අලසකම පිට බුහුමන් ලබන කන්දක් වෙලා මොකටද? දකින්නයි පෙරහැර පුතු උරහිසට ඔසවන තාත්තා කෙනෙකුමෙන් කැඳවා දනන් මුදුනට පෙන්වා දිය යුතුයි හිරු සහ අනෙක් කඳු ගැට මීදුම් අඳුර මැද දුර නිල් නිම්න තරු කැට. කන්දක් කියන්නේ උස තැනක හිටියට නිතරම hina වී බිම බලන කෙනෙකුට. මම ආසම තැන එතනට තමයි වජිර. මේ කන්දක් කියන්නේ ඇත්තටම අපිට පේන්නේ කන්දක් දැක්කම අපිට හරි ලොකුවට උස තැනක හිටියට කන්ද කියන්නේ ඇත්තටම hina වෙලා බිම බලන කෙනෙකුට. එහෙම තමයි වෙන්න ඕනේ. හැබැයි එහෙම නොවීම තමයි අරුමය. එහෙම නොවෙන එක තමයි කනගාටුව. මේ හරි ලස්සන යෙදුමක් මේකේ තියෙනවා. මම ඒකට හරි කැමතියි.
දකින්නැහි පෙරහැර පුතු උරහිසට ඔසවන තාත්තා කෙනෙකුමෙන් කැඳවා දනන් මුදුනට. ඇත්තටම මේ පොඩි කාලේ අපිට අපිව පෙරහැරක් පෙන්වන්න මොනවාට තාත්තා අපිව උඩින් තියාගන්නවා වගේ කන්ද කියන එකට තමයි ඇත්තටම වජිර හැම දෙයක්ම පේන්නේ. අපේ බෞද්ධ දේශනාවෙත් තියෙනවා කන්දක් උඩ ඉඳන් පෙරහැරක් බලන්න පුරුදු වෙන්න කියලා කියවනක් කියන්නේ. ඔහොම ඉඳන් බලනකොට අපිට පේන්නේ කසකාරයෝ, හේවිසිකාරයෝ, අලි එහෙම නැට්ටු එහෙම. හැබැයි කන්ද උඩට නැග්ගම මුළු පෙරහැරම එක සැරේ පේනවා. ඉතින් එහෙම පේන කන්දක් ඇත්තටම hina වෙන්න ඕනේ. එහෙම කඳු hina වෙන අඩුයි වජිර ඇත්තටම. අද ඒ වගේ ප්‍රවීණයෝ ශ්‍රේෂ්ඨත්වයට පත් වුණු පුද්ගලයෝ අද නිහඬ වෙලා ඉන්නවා. කඳු නිහඬයි. ඒගොල්ලෝ පහත් බිම් තෙමන්නේ නැහැ ඇත්තටම. මොකද්ද අවාසනාවකට. දැන් අපේ ශේෂ්ත්‍රය ගත්තත් වෙන ගීත ශේෂ්ත්‍රය ගත්තත් ඒකේ ඉන්න ප්‍රවීණයෝ හරි නිහඬ වෙලා ඉන්නවා. එතකොට අපි රටේ ජනාධිපති ගත්තත් එහෙමයි. අද ඉන්න පුම්බගෙන ඉන්නේ. හරි ආඩම්බරකමෙන් ඉන්නේ. ඒ නිසා තමයි ඇත්තටම මම හිතන්නේ ලොකු ඛේදවාචකයන්ට යන්න වෙලා තියෙන්නේ. කන්දක් එහෙම නෙමෙයි ඇත්තටම ඉන්න ඕනේ. hina වෙලා. මම කියන්නේ ඒකයි කඳු වගේ ආඩම්බරකමෙන් පුම්බගෙන ඉන්න එක ඉන්නේ ඇයි කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලක්ෂාන්ත හරි ලස්සනට මේ එතන ලියන මේ ඉහළ දෘෂ්ටිපතේ රැඳෙන රූන් එක පෙන්වනු තබා පාමුල සිටින දනන්හට කන්දක් ඇත්තරම කන්ද කරන්න ඕනේ ඒක තමයි. කන්දක් ඇත්තරම ගංගාවක් පටන් ගන්න ඕනේ. ඒක තමයි කන්දේ ස්වභාවය. දැන් අපි සමනල කන්ද ගත්තත් ඒකෙන් ගංගා 4ක් ගලනවා. එතකොට කන්දක ස්වභාවය ඒක තමයි. ඉතින් මේ වජිර මං හරි කැමතියි මේ කවියට කඳු hina වෙන්නේ නැති එක ගැන ලොකු කනස්සල්ලකින් පසු වෙනවා මම. කන්දක් නම් පහත් පෙදෙස්වල සැනසීම පිළිබඳව හිතන්න ඕන කියලා ලක්ෂාන්ත අපිට කියනවා. එතකොට වටපිටාවේ ලස්සන පෙන්වන්න, අනිත් අයට ලස්සන පෙන්වන්න, අනිත් අයට ලෝකේ දකින්න ඉඩ හදන්න කන්දකට වමනා වෙන්න ඕන කියලා ඔහු කියනවා. ඒ වගේම නිතරම hina වෙලා බිම බලන්න. එතකොට බිම ඉන්න මිනිස්සු ඔබ දිහා බලලා hina වෙනවද, වුන් කඳුළු සල්නවද කියලා කන්දට පේන්න පටන් ගන්නවා. ඉතින් තාම ලස්සන යෙදුම් සහිතව ලක්ෂාන්ත නිතර අපට මුණ ගැහෙනවා. ඉතින් කන්දක් වගේ කතා කරන ඒ කවියේ දැවටි අපි යමු 7 වෙනි කවියේ 7 වෙනි ගීතය. සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන වියරු කිනිදල් නොවෙමු වනය අවුලා තබන සීල දෙන වැස්ස වෙමු දෙවෙන කැලයට වසින සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම කඟකට වැටෙන නපුරු ඊනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින සොඳුරු අඳුර වෙමු
දනන් නින්දෙන් මුදන සපඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල පිය දහරවෙමු එකම කඟකට වැටෙන සපඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල පිය දහරවෙමු එකම කඟකට වැටෙන අපි කාලය එක්ක ඉදිරියට යනකොට අපි ගාව තියෙන්න ඕන ඉවසීම සමහර වෙලාවට අපෙන් ගිලිහිලා යනවා. එහෙම වෙලාවට අපිට විවිධ ව්‍යවුල්වලට මූණ දෙන්නට සිද්ධ වෙනවා. සමහර වෙලාවට අපි හැමෝටම තියෙන නූල් බෝලයක් වගේ පැටලුණු ජීවිත ලියාගන්න තනක් හොයාගන්න බැරි තරමට අපි පැටල්ලි සහිත වටපිටාවක හිර වෙලා තියෙන්නේ. ඉතින් මේ නූල් බෝල වගේ පැටලුණු ජීවිතවලට ලිහෙන්න ඕනනම් පරිණත බව තියෙන්නට ඕන. මේ පරිණත බව කවිය හරි පරිස්සමෙන් අපිට පෙන්වලා දෙනවා. ඔවුන් පරිණත කවි ගුණය හරහා තමයි අපිට ජීවිතය හොයලා දෙන්නට උත්සාහ කරන්නේ. ඉතින් එහෙම කිවිඳියක් දිනු අය හමු වෙනවා අපි ඊළඟ කවිය. මේ දිනුගේ පොතෙන් මම තවත් කවියක් තෝරගන්නවා. ඇත්තටම ඒ තරම්ම එක කවියක් අහක දාන්න බැරි තැනක තියෙන කවි ටිකක් තමයි මේ පොතේ අන්තර්ගත වෙන්නේ. කිරළ බිත්තර කියන කවිය තමයි මම තෝරගන්නේ. මේ තබා දිගු අඩි ගල් තැලුම් මත මහ නියරේ ඇටවරා ගොල්ලක තිත් වැටුණු පොඩි කිරල් බිත්තර මග අරිනවා තාත්තා. දිගු අඩි තියලා තාත්තා මේ කිරළ බිත්තර පෑගෙයි කියලා ඇත්තටම ඒ කුඹුරු වල මේ කිරල්ලු බිත්තර දාන්නේ නියරවල් වල හොයන්න බෑ ගොඩක් අයට පෑගෙනවා. තබා දික්කඩි තාත්තා දුරින් අඩිය තියලා යන්නේ බිත්තර පෑගෙයි කියලා. ඒ තරම් මහා ගුණයක් තියෙන ඒ තරම් උපේක්ෂාවක් ඉවසීමක් තියෙන කෙනෙක් තමයි තාත්තා. ඇත්තටම කිරෙන් බාලව ගොයම් බිලින්දෙක් මහා අඬින් හඬනවා බල බල වේලිච්ච තන පුඩුව අතගා සුසුම් සංගවයි තාත්තා. මේ හරි ලස්සනයි. කිරෙන් බාලව ගොයම් බිලින්දෙක් තාත්තට පේන්නේ ඇත්තටම දරුවෝ වගේ තමන් වගා කරන දේ තමන්ගේ දේ දරුවන්ට වගේ තමයි. කිරෙන් මේ බාල වෙච්ච මේ ගොයම් බිලින්දෙක් මේ මහා අඬින් අඬනවා දැකලා මේ වේලිච්ච පපුව අත ගන්නවා තාත්තා. හරිම ලස්සන යෙදුමක් එතන තියෙන්නේ. නොපෑහෙන රළු පළහිලව්වක් නවත්තාගත නොහැකි තැනකදී උගුල්ලන්න පෙර බජිරි පැලයක හිස පිරිමදිනවා තාත්තා. ඇත්තටම තාත්තා කියන එක අපිට වැඩිපුරම දැනෙන්නේ එතන තමයි. මේ බජිරි කියන්නේ ගොයමට වින කරන පැලයක්. හැබැයි ඒ පැලෙත් ගලවන්න ඉස්සර තාත්තා හිස අත ගන්නවා බජිරි පැලි. මම හිතන්නේ තාත්තා කෙනෙකුගේ ಗುಣ ඒ තරම් ගැඹුරින් ඒ තරම් ලියන්න දිනු බොහොම දක්ෂ වෙලා තියෙනවා. නොපෑහෙන රළු පළහිලව්වක් නොපෑහෙන රළු පළහිලව්වක් තියෙන්නේ. ඒකෙදි තමයි ඒත් හිස පිරිමැදලා තමයි තාත්තා ගලවලා අයින් කරේ. මේ ඉතින් එහෙම තාත්තලා හරිම අඩුයි. ඉතින් එහෙම මං හිතන්නේ එක්තරා පරම්පරාවක හිටිය තාත්තලා තමයි අපි වදිර පටන් ගද්දි මේ ඉවසීම මේ උපේක්ෂාව තියෙන මිනිස්යන් ඇත්තරම අඩු කාලෙක අපිට එහෙම තාත්තලා අපේ තාත්තලාගෙන් අපි දකිනවා. සනුහරේකම දොස් දෙවොල් ලද දොරකඩම වඳ කෙසෙල් පඳුරට තට්ටු කර සෙනෙහසින් හෙමීට හිත හදනවා තාත්තා. එතන තමයි හරිම ලස්සන බලන්න මේ වඳ කෙසෙල් ගහ මේ සනුහරේම දොස් දෙවොල් තියෙන්නේ වඳ කෙසෙල් ගසනේ ඇත්තටම. හැබැයි තාත්තා මේ තට්ටු කරලා හෙමීට මේ හිත හදනවා. පිරිමැදලා හිත හදනවා. ඒ කියන්නේ වඳ කෙසෙල් පෙළ කවදාවත් දරුවෙක් හම්බෙන්නේ මේ පැටියෙක් මේ කෙසෙල් කනක් හැදෙන්නේ නැති කෙසෙල් ගහෙත් හිත හදන තාත්තා. මම හිතන්නේ තාත්තා කෙනෙක්ගේ නියම ඇතුළාන්තය දිනු හරි ලස්සනට එළියට අරන් තිනවා. එහෙම තාත්තලා දැන් මට නම් ඇත්තටම මේ කවි කියද්දිම මතක් වෙන්නේ මගේ තාත්තා.
තාත්තත් ඒ තරම්ම මහා මිනිස් සත්වයකින් තියෙන කෙනෙක් අපේ තාත්තා. මට ඒකට මගේ වජිර මගේ කවිය පිදුම මං කියවන්න ආසයි මගේ පොතේදී මං ලිව්ව. මොකද මං අම්මටයි තාත්තටයි ලිව්ව එක නැත්තම් මේ වෙලාවේ මං කිව්වේ නැත්තම් මට අසාධාරණයි වගේ කියලා හිතෙනවා. මං පිදුම ලිව්වේ මගේ අම්මටයි තාත්තටයි. මේ කවිය කියවද්දිම දිනුගේ ඉතින් මට මතක් වෙන්නේ මගේ තාත්තා. මේ පිටුව අම්මටයි තාත්තටයි කියලා මං කියන්නේ. හෙටත් මගේ ළඟ දිලිසෙන්නේ තාත්තගේ බුබුලු දාන දාඩිය. හෙටත් මා ලොවට රස දෙන්නේ අම්මගේ රතු ලේවල කිරි රස. හෙටත් මම හුස්ම ලෙස අරගන්නේ මම නිසා ඔබ හෙළුව සුසුම් කඳ. හෙටත් මම ආදරෙන් කූඩු වී හිනහෙන්නේ පෙම්වතුන් වී අදත් ඔබ ඉන්න ඒ විදිය. හෙටත් මගේ ආදරය අම්මා මට කියා දුන් ඇත්තම ආදරය. හෙටත් මගේ මිනිස්කම පියා මට කියා දුන් ඇත්තම මිනිස්කම. හෙටත් මම ආසම ඔබේ උකුලේ නැලවෙන්න තාත්තගේ උරහිසේ හිස බදාගෙන හිනහෙන්න. හෙටත් මගේ පැතුම වී උඩ එන්නේ උපදින ආත්මෙම ඔබ ළඟම ඉපදෙන්න. හෙටත් මම ලත වෙන්නේ පිදුවමුත් විශ්වයම තව මදි කියන මගේ පිරුණේ නැති සිතුවිල්ල. අදත් මට මදි වගේ හිතෙනෙමුත් මේ වචන හිනහිලා පිළිගන්න පොඩි පුතුගේ මේ පිදුම. එහෙම තමයි මම මේ පිදුම ලිව්වේ මගේ පොතේ. ඉතින් මේ මට විශේෂයෙන්ම හිතුණා තාත්තා වෙනුවෙන් මම මේක ලියන්න ඕනේ කියලා. මොකද මට මේ කවිය කියවන හැම වාරයකම මගේ තාත්තා තමයි මට මැවිලා පේන්නේ. ඒ තරම් මිනිස්කමක් තියෙන තාත්තා කෙනෙක්. මට හිතුණා මේ කවියේ ඉඳන් මම තෝරගන්න ඕනේ කියලා. හොඳයි. අතරම මේ ඉතිරි වුණු පිටු කිහිපයක් ඔබේ කවි පොතේ ඒ පිදුමයි මේ කවියයි මේ සියලු දේවල් එකතු කරයින් පස්සේ දැන් දිනෝගේ කවියේ පියවර 4කින් මේ තාත්තා කොයිතරම් පරිස්සම් සහගත හිතක් තිබුණද කියලා හරි ලස්සනට පෙන්නනවා. හිත හදන තාත්තා ආයෙත් හොයාගෙන යමු අපි 8 වෙනි ගීතයනොත්. අන්දරයායේ වැවුතාවල්ලේ සක්මන් කරනා අප්පච්චේ දොලේතියයි මට හිතේ නිලයි ගහවැලේ මලයි මට අප්පච්චේ අන්දරයායේ වැවුතාවල්ලේ සක්මන් කරනා අප්පච්චේ දොලේතියයි මට හිතේ නිලයි ගහවැලේ මලයි මට අප්පච්චේ වලාකුලේඩා බිඳු තවරා මහ පොළොවට මා වැසිගෙනනා වලාකුලේඩා බිඳු තවරා මහ පොළොවට මා වැසිගෙනනා දිවි කමනේම කඳු මුතුනේද පිතුසනේ කඳුලලි සලනා අන්දරයායේ වැවුතාවල්ලේ සක්මන් කරනා අප්පච්චේ දොලේතියයි මට කෙතේ නිලයි ගහවැලේ මලයි මට අප්පච්චේ
තුරු හිස මුදුනේ මල් පලදා කැකුළු මුවට පල වැල නෙළුවා තුරු හිස මුදුනේ මල් පලදා කැකුළු මුවට පල වැල නෙළුවා ඒ දඬු මං බැඳ සත්කුළු පව්බිඳ සිතාතියට යන මං තැනුවා අන්දරයායේ වැව්කාවල්ලේ සක්මන් කරනා පප්පච්චි දුලේතියයි මට කෙතේ නිලයි ගහවැලේ මලයි මට අප්පච්චි මතුපිටින් කියවාගෙන යන පිළිවෙලටම යට වෙලා නොපෙනෙන පැත්තේ තියෙන අදහස් හැඟීම් මතු කරන එක කවියෙකුගේ ඉතාම හොඳ පුරුද්දක්. ඒ හොඳ කවි පුරුද්ද තියෙන කවියෙක් බවට ඔබ පත් වෙලා ඉන්න එක ගැන සතුටුයි. මොකද සාමාන්‍යයෙන් අපි මේ රංගන ශිල්පියන් එහෙම නැත්නම් රංගන ශිල්පිනියෝ දිහා බලන විදිය වෙනස් කරන්න ඔබේ කවි පොත සමත් වුණා කියලා මට හිතෙනවා. දැන් අපි දන්නවා ජයලත් මනෝරත්න මහත්මයා කවි පොතක් ලිව්වා 1970 විතර. බුද්ධදාස කලපති සුනිල් ආරියරත්න මහාචාර්යතුමන් එක මේ තුන්දෙනා එක්ක එකතු වෙලා 12 මහේ පහන මට මතක විදියට තුන්දෙනා එක්ක කවි පොතක් පළ කරා. ඊට පස්සේ මම දන්න විදියට ඊට පස්සේ කවි පොතක් පළ කරේ ඔබ. ඒ කවි පොතේ කවියක් තමයි අපි දැන් කියන්නේ. කොහොමද ඇත්තටම මටත් ඒක මේ හොයන්න උනේ මේ මම මසාගෙනුත් තව මසා මේ කවි දැන් ආටිස්ට් කෙනෙක් ලියපු පොතක් තියෙනවද කියලා අපි හොයද්දි ඇත්තටම අපිට හම්බ වුණේ ඒක තමයි. ඊට පස්සේ මම තමයි කියලා හිතද්දි මට හරි පුදුම හිතුණා. ඒතකන් කවුරුත් ලියලා නැද්ද? ඇයි ඒ ලියලා නැත්තේ කියලා මට හරි ප්‍රශ්නයක් වුණා. ඒක එහෙම උනේ ඇයි කියලා. ඉතින් මම සතුටු වෙනවා ඇත්තටම මම ඒ ශාස්ත්‍රයේ ඉන්න ගමන් තව ශාස්ත්‍රයක් නියෝජනය කරන්න ලැබීම ගැන. ඇත්තටම දැන් මම මේ කවි පොතේ දක්වන දවසේ මට පුදුම හිතුණා මම මේ ශාස්ත්‍රයට මගේ රංගන ශාස්ත්‍රයට ඇවිල්ලා මම අවුරුදු දැන් 27ක් 28ක් වෙනවා. එච්චර කාලයකට සරසවි පත්තරේ මගේ කව පේජ් එකක් ගියේ එක දවසක් විතරයි. ඊට පස්සේ මගේ සරසවි කව පේජ් එකක් ගියේ මම කවි පොතේ දක්වන දවසේ කවි පොතේ ඉඳලා. ඉතින් මට හරි සතුටු හිතුණා මම ඒ කියන්නේ කවියෙක් වෙන එක කොච්චර වාසනාවක්ද කියලා මට හිතුණා. එදා සහ එදා දවසේ මේ මට ගොඩාක් මගේ ශාස්ත්‍රය අයවිල්ලා කතා කරපු දේවල් මට සුබ පැතුවේ හැටි ගොඩාක් බොහෝ දෙනෙක් ආවා එදා දවසේ. ඉතින් මට හරි සතුටු හිතුණා මේ වෙනස් ශාස්ත්‍රයක ඉඳලා දැන් මිහිර වුණත් කවි ලියන එකට මම හරි කැමතියි. මම මිහිරට මම පොත එලි දක්වද්දිත් මම ගියා. මිහිර මෙතන ඇවිල්ලා කිව්වා ඇත්තටම මගේ කවි අකුත් අරගෙන ඇත්තටම නළුවෙක් වෙලා අපි සමාජයට මේ ගොඩාක් ගිහිල්ලා තියෙන මේ නළුවා නිලිය කියන එක ලංකාවේ විශේෂයෙන් ලංකාව වගේ රටක බොහොම හරි සිල්ලර සැහැල්ලු තැනකට පත් වෙලාදෝ පත් කරලාදෝ කියලා පොඩි තියෙන තැනක තියෙන්නේ. එහෙම තැනක තියෙන්නේ. ඉතින් එහෙම එකේ මං හිතන්නේ හරි මේ ඒ වගේ වෙනස් දේවල් පොත් ලියන එක, කවි පොත් ලියන එක මං හිතන්නේ හරි අගය කරන්න ඕනේ. මොකද අපි රංගන ශිල්පියෙක් කියන්නේ මුළු ඒ ශාස්ත්‍ර සියල්ල නියෝජනය කරන පුද්ගලයෙක් වෙන්න ඕනේ. අපි හැම ඇසුපිරු තැන් තියෙන හැම දෙයක්ම දැනුවත් වෙලා ඉන්න කෙනෙක් වෙන එක බොහොම හොඳයි කියලා මං හිතන්නේ. එහෙම වෙනවා නම් හරි වටිනවා ඉතින්. මොකද කලාව කියන එක මේ දැන් ඇත්තටම මේ වදිර මම විශ්වාස කරන්නේ
කලාකරුවෙක් වෙනවා කියන එක මේ අවුරුද්දක පාඨමාලාවකින් එහෙම නැත්තම් එහෙම හදාරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක මේ ගහක ලස්සනට වැස්සක ලස්සන අපිට දකින්න පුළුවන් නම් ගහක කොළයක් බිමට වැටෙන ඒකේ සුන්දරත්වය අපිට විඳින්න පුළුවන් නම් ඒක අපිට මේ ආත්මෙන් ලැබුණු දෙයක්. ඒක මොකක්ව දිව්‍යමය වරප්‍රසාදයක් විදිහට මම දකින්නේ. ඒ නිසා ඒක පාඨමාලා තියලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇත්තම කලාකරුවෝ මං හිතන්නේ කවි ලියන්න ඕනේ, පොත් ලියන්න ඕනේ, ඒව කරන්න ඕනේ. ඉතින් මම මේ කවිය මගේ පොතට මගේ කවියක් මම තෝරගන්නේ. මේ සෝපාකලාගේ අබිනිෂ්ක්‍රමණය හෙවත් නිවන කියන කවිය තමයි මේක. පියා මහල්ලෙක් ලෙඩෙක් මල කඳක් වූ නිසා මට වුණා වෙන්න පැවිද්දෙක්. මව නේරංජනා ගඟ වගේ දුක් අරන් ගලා යද්දි පහලට මම පැන්නේ එතරට අම්මගේ කීමට. චන්න ඇමතියෙක් කන්ටකස්සෙක් හිටියේ නැති වුණාට 4 වරිගෙට රාජකුමාරයෙක් මමත් හැමදාම අම්මට. ලොකු සාදු උද්දකරාම පුත්‍ර වගේ පොවන්න හැදුවත් තිත්ත බන මට මතක් වුණේ තිස්සෙම පිටට ඇලුණු අම්මගේ කුසපොත්ත. සුජාතා වගේ සිටු දියණියෝ සිටුවරු ඇවිත් දන් බෙදද්දි කොත වගේ මට දිලුසුනේ චූටි මල්ලිගේ ඇස් දෙක. දැසි දස්සන් වස්තු සම්පත් තිබුණු හින්දා සිද්ධාර්ථට ගන්න පුළුවන් වෙන්නේ නැති හිත එක තැනකට. ඇස් පියාගෙන වෙහෙසුනාට එහෙම පුළුවන් ද සුනීතලට සෝපාකලට. සිවුර තියලා බුදු සාදුගේ දෝතට ඇත්ත කියලා ලොකු සාදුට මම වඩිනවා අම්මේ ගෙදරට. හේනක කුඹරක ලෙලිතලන මෝලක කම්හලක පූජා කරලා දහදිය. කොහොම හරි සොයා ගන්නම් විදියක් බඩගින්න නිවන. ඒක තමයි අම්මේ අපිට හිමි නිවන. ඒ තමයි කවිය. ඉතින් මේ පියා මහල්ලෙක් ලෙඩෙක් මල කඳක් වූ නිසා තමයි පැවිදි වෙන්න වෙලා තියෙන්නේ. වදින අද ගොඩාක් දෙනෙකුට මේ එක්ක පැවිදි වෙන්න වෙලා තියෙන හේතුව අපි ගත්තොත් එහෙම මොකක් හරි එහෙම සමාජීය ප්‍රශ්නයක් පෞල් ප්‍රශ්නකින් තමයි ගොඩාක් දෙනෙක් මේ සිවුර දාගන්නේ. ගෙදර තියෙන අසරණකම් එක්ක ජීවත් කරවන්න බැරි නිසා, ඉස්කෝලේ යවන්න බැරි නිසා සිවුරට පන්සලට පූජා කරනවා. ඒ නිසාම තමයි කාලයක් යනකොට ඒගොල්ලන් හික්මීම දැන් බුදුහාමුදුරුවොත් බුදු වෙන්න ගොඩක් කාලයකට ගිහිල්ලා යා ජීවිතේ විඳින්න තියෙන සැප සම්පත් සියල්ල විඳලා දරුවෝ හදලා සියල්ල විඳලා පස්සේ තමයි එයා මේ සසර තේරුම් ගන්න තියෙන දේවල්. එතකොට එහෙම නැතුව පුංචි කාලෙම අර වගේ තැනකට අම්මා ලෙඩෙක් මහල්ලෙක් වුණොත් හින්දා එහෙම තැනකට හිර වෙන්න වුණාම ඔහුගේ කාලයත් එක්ක මොකද මම අපි අර මුලින් කතාවර කරා වගේ අපි වෙන්න උත්සාහ වෙන වෙලාවල් තියෙනවා. තමන් වෙන්න මිනිස්සත් බව මතුවෙනවා. එතකොට ඇත්තටම සිවුර අමතක වෙන වෙලාවල් තියෙනවා. ඉතින් මෙතන මෙයාට හැමතිස්සෙම මේ චන්න ඇමතිය කන්ටකස්සේ හිටියේ නැති වුණාට 4 වරිකට රාජකුමාරයෙක් මමත් හැමදාම අම්මට ලොකු සාදු උද්දකරාම පුත් වගේ පොවන්න හැදුවත් තිත්ත බන මට මතක් වුණේ තිස්සෙම පිටට ඇලුණු අම්මගේ කුසපොත්ත. එයා කොහොමද එහෙම සිවුරක් දාගෙන හැමතිස්සෙම එයාට මතක් වෙන්නේ අම්මා බඩගින්න ඉන්න එක ගෙදර. එතකොට සුජාතා වගේ සිටු දියණියෝ සිටුවරු ඇවිත් දම් බෙදද්දි කොත වගේ මට දිලුසුනේ චූටි මල්ලිගේ ඇස් දෙක. අර බත් එක කොහොම බෙදලා ගොඩාක් ලොකුවට කොත වගේ තියෙද්දි චූටි මල්ලි එක දිහා බලාගෙන ඉන්න ඇස් දෙක තමයි යාට මතක් වෙන්නේ. මං හිතන්නේ වජිර මේ අද ගොඩාක් දෙනෙක් මේ සිවුරු ඇඳගත්තු පිරිස ගොඩාක් හාමුදුරුවරු කියා ගන්නා පිරිස වැඩි. ඇත්තටම දහමට ලැබිව ඒ දහමේ නියම ආකාරයෙන් ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අපි ඒගොල්ලන් අගය කරන්නත් ඕනේ. ඉතින් මේ මුලින් ඉඳන් මම කියන්න කැමති එහෙම අර වගේ ඛේදවාචක වලින් මේ සිවුරට ආපු අය නිසා තමයි ඇත්තටම ගොඩක් දුරට ඒ වගේ තැන් වලටපත් වෙන්නේ නැත්තේ. විශේෂයෙන් අද මේ ආගමික ඒක හැබැයි ඉස්සරත් වෙලා දින ආගමික නායකයෝ මූලික අපේ නායකයෝ පවා දේශපාලනීකරණය වෙලා තියෙනවා. එහෙම නැත්නම් දේශපාලන ප්‍රයෝජනට අරන් තියෙනවා. වරප්‍රසාද හින්දා ඒගොල්ලෝ තමන්ගේ වෘත්තිය අමතක කරලා ඇත්තටම තියෙන්නේ. එහෙම තත්ත්වයක් තියෙන්නේ අද ගොඩාක් තැන්වල අපිට දකින්න අහන්න ලැබෙන්නේ එහෙම දේවල්. ඉතින් ඇත්තටම මේ හාමුදුරු කෙනෙක්ගේ වගකීම මේ සමාජයේ යහමගට යවන එක. මම හිතන්නේ ඒක තමයි නිවන. ඒක තමයි ඇත්තම නිවන. ඒකයි කරන්න ඕනේ ඒගොල්ලෝ. ඉතින් අපි ඒක කරනවද නැද්ද කියලා ඇත්තටම අද සමාජික කතිකාවක් තියෙනවා. හාමුදුරු කෙනෙක් බණ කියලා
භාවනා කරලා නිවන් දකින්න ඒ ආධ්‍යාත්මික පැත්තට යනවට වැඩිය භෞතිකව කෙනෙක්ව ගොඩ ගන්න පුළුවන් නම් කෑම වේලක් හරි දීලා ඒක තමයි නිවන මම දකින්න විදිහට. හොඳයි. තව කවි ලියන්න ආරාධනා කරමින්ම කවි අවසානයේ අපි කවියටම අවබෝධ වෙන්න ඉඩ හැරලා අපි යමු 9 වෙනි කවියේ 9 වෙනි ගීතය. සුපුරුදු උණුමකට සිත ඇඳි ගේ දොර සෙල්ලම් පිටිය මතක් වන්නේ තංබෝ විටියා කැලේ නැතින් එන්න හිතයි නුඹ ළඟට සැනින් කරන්නම් සතර වරිගයම සංසාරේ යන මේ ගමනේ චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහළුවන් ආසනිනේ එහෙම කියත් ඒ අය පොඩි සාදු කියා කියන විට වැඳ වැටිලා කොහොමද අම්මේ කොට්ටු දුවන්නේ වෙල්ලිප නැල්ලේ පැන නතරා බොමළුවේ මල් සුවඳක පැටනේ අම්මා පියුකිරි සුවඳ කලා එන්නේ සුපුරුදු උණුමකට සිත ඇඳි ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දම්බෝ විටියා කැලේ නැටින් එන්න හිතයි නුඹ ළඟට සැනින් භවයෙන් භවයේ පෙරුම් පුරා මම බවුන් වටා උපදින වාරේ
දිනයක මතුදා සතර වරිගයම එතෙර කරන්නම් සංසාරේ ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ළඟ ඉන්නම් කිරිසුවඳේ එතිලා කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරින් එතෙර වෙලා. යකඩුවේ පඤ්ඤාරාම හාමුදුරුවෝ පංචතන්ත්‍රය සිංහලයට නගමින් මිතුරන්ගේ අගේ සහ මිතුරන් කෙටවීම කියලා පොත් දෙකක් ලියනවලු. එතෙන් එහි තියනවලු අපායට යන්න ඕනෑ නම් උඹට කරපන් මහා ඇමතිකම එක දවසකට නැතිනම් පන්සලක දේවාලයක සිට අධිපතිකම කරපන් 3 දවසකට කියලා. එතකොට තේරෙනවා මේ අර තියෙන ආයතනවල තියෙන බරපතල භයානකකම. මං හිතන්නේ අපි කොහෙටද යන්නේ කියලා තීරණය කරන්නේ අපිමයි, අපේ ක්‍රියාකලාපයමයි. සමහර වෙලාවට ඔය මහා ඇමතිකමයි පන්සලක දේවාලයක අධිපතිකමයි කරලා දිව්‍ය ලෝකෙට යන්නත් ඕනනම් පුළුවන්. අපි කැමති නම් අපි කරන විදිහට අපි යමු 10 වෙනි කවියට. මේ කවිය විශේෂයෙන් වදිර මම තෝරගන්නේ ඇත්තටම මේ දැන් මේ රටේ පවතින තත්ත්වයක් එක්ක මට හිතුණා මේ කවිය තෝරගන්නම ඕනේ කියලා. අනිත් එක තමයි මේක තියෙන භාෂාව හැමෝටම තේරෙන විදිහට තියෙන්නේ. ඉතින් මම හිතුවා මේ වෙලාවේ හැමෝටම තේරෙන භාෂාවෙන් කියන්න ඕනේ මේ කියන්න ඕනේ කියලා. ඉතින් අවසාන කවිය විදිහට තමයි මම මේ කවිය මගේ 10 වෙනි කවිය. ඉතින් අවසානයේ මම කවිය මම හිතන්නේ අපි හැමෝටම වජිර කිව්වා වගේ අපි තීරණය කරන්න ඕනේ අපි යන්නේ කොහාටද කියලා. මෙච්චර කාලයක් මම හිතන්නේ මම මුලිනුත් කතා කරා ඒක අපිට අපිව පෙවුන්නේ නැහැ. ඇත්තටම අපේ තරම පෙවුන්නේ නැහැ. ඉතින් මේ දැන් ඒක ටික ටික පෙනීගෙන මතුවෙමින් එනවා. අපි කවුද? අපි මොනවද කරන්න ඕනේ? අපි කොතනද ඉන්නේ කියන එක දැනමින් පවතිනවා. මෙච්චර කාලයක් අපිට ඒක හිතන්න දුන්නේ අපි ඔබාගෙන හිටියේ. ඉතින් දැන් ඒ නිසාම මම මේ කවිය තෝරගත්තා. මේ ගහන අකුණු හෙන තව ඉතින් මදිද? වහින්නට කලින් කුඩ ඉහලන්නේ නැතිද? වැස්ස තව සැරවුනොත් තෙමෙන්නට හැකිද? ඇයි මචන් තවම නිදි ඇහැරෙන්නේ නැතිද? ඊටාම සරලයි. ඇත්තටම මේ ගහන අකුණු හෙන තව ඉතින් මදිද? මං හිතන්නේ මීට වැඩිය හෙන ගහන්න තියනවද මේ නේද? අපේ රටට මං හිතන්නේ මේ තරම් වෙන්න මිනිස්සෙයින්ට තවත් නම් දෙයක් නැතුව ඇති. ඒ තරම් අපි අන්ත අසරණ තත්යකටපත් වෙලා ඉන්නවා. අපි ඉස්සර ඉතියෝපියාවට විහිළු කර හිටිය කාලයක් තිබුණා. ඇත්තටම අපි ඊටත් පල්ලෙහාට වැටිලා අපිට ආයෙ ගහන්න අකුණක් නැති තැනකට අපි වැටලා ඉන්නේ. ඉතින් වහින්න කලින් කුඩ ඉහලන්නේ නැතිද? වැස්ස තව සැරවුනොත් තෙමෙන්නට හැකිද? ඇයි මචන් තවම නිදි ඇහැරෙන්නේ නැතිද? අපි දැන් ඇහැරෙන්න ඕනේ කාලේ ඇවිල්ලා. වැස්සට මේ වහින්න ඉස්සර අපි කුඩ ඉහලන්නේ නැතිද කියලා අහන්නේ. මං හිතන්නේ මෙච්චර කාලයකට උනේ ඒක තමයි. වැස්සට හැමදාම වහින්න ඉඩ දීලා අපි තෙමි හිටියා. දැන් අපි කුඩ ඉහලන්න ඕනේ. 6-4 නොදන්නා මල් වගේ දරුවෝ තාම ඇස් ඇරී නැති කිරි උරන බිලිඳු මව් කුසේ පන ගැහෙන ලපටි කිරි කැටියෝ ඇහෙනවද උඹට මට මොනවද කියනෝ. ඇත්තරම ඒ කියන්නේ අපිටයි වජිර. ඒ දරුවෝ කිරි කැටියෝ නොකියා කියන්නේ උකුළුවල් ඉඳලා අම්මලා ගාව ඉඳලා ඒ කියන්නේ අපිටයි. මොකද අපි තමයි ඉන්නේ මෙතනින් එහාට මං හිතන්නේ අපිට chance එකක් නැති වෙනවා. මේ රට හරි මාර්ගයකට ගෙනියන්න හොඳ ස්ථාවරයකට ගේන්න රටට හරි අවශ්‍ය කරන ක්‍රමයක් හදාගන්න මීට අපිට ආයේ කාලයකට හම්බ වෙන්නේ නැහැ. මේ අපේ අවසාන කාලේ මං හිතන්නේ ඒක අපිට ලැබිලා තියෙන අවසාන කාලේ. ඉතින් මව් කුසේ පන ගැහෙන ලපටි කිරි කැටියෝ ඇහෙනවද උඹට මොනවද අපිට තමයි කියන්නේ. අපි තමයි එතන ඉන්නේ. ඒ නිසා අපි එතන හිතන්න ඕනේ. අපි ඒකට පෙළ ගැහෙන්න ඕනේ. ජාතියම හඬද්දි තනින් තන ඉකිගසා නිදන්නට හැකිද තව සයනයක ගුලි වෙලා නොදැනෙනා එවුන්සේ හිඳින්නේ උඩ බලා දඬු මොනර එනතුරුද පියඹගෙන රාවණා කොහේ හරි ඉඳලා ඉන්නේ නැහැ. ඇත්තටම අපිව බේර ගන්න වජිර කිව්වා වගේ අපිට අපි විතරයි ඉන්නේ. ඒ නිසා අපි අවියක් කරගන්න ඕනේ. හැබැයි ඒ අවිය
ප්‍රචණ්ඩත්වයෙන් ලේ වගුරුවන්න නෙමෙයි ඊටම ආදරෙන් අපේ අවශ්‍යතාවයන් මෙච්චර කාලයක් අපිව යට කරගෙන අපිව වහල්ලු කරගෙන හිටිය එකකින් නිවහල් වෙන්න නම් මං හිතන්නේ අපිට එහෙම සිතුවිලි අවදි කරගන්න ඕනේ කාලයක් මේක. ලියන්නට ඇහැ කිවුන් කවි සින්දු ලියහල්ලා. ගයන්නට ඇහැ කිවුන් මහා හඬින් ගයපල්ලා. රොතු පිටින් පොදි ගැහි හනික කෑ ගහපල්ලා. දැන් බලන් හිටිය ඇති මොනවා හරි කරපල්ලා. ඇත්තටම ඔව්. දැන් බලන් හිටිය ඇති මොනවා හරි කරපල්ලා. හැබැයි මොනවා හරි කියන්නේ 9 වෙනිදා වගේ ප්‍රචණ්ඩත්වය නෙමෙයි. එහෙම ඛේදවාචකයකට ගෙනියන්න ඕනේ නැහැ. බොහොම සාමකාමයෙන් අපි මිනිස්සුයෝනේ. අපි තිරිසන්නේ මිනිස්සුයෝ විදිහට දැන්වත් අපි බලාපොරොත්තු වෙනවා. එහෙම හෙටක්, එහෙම රටක් අපිට හම්බෙයි කියලා. එහෙම අවස්ථාවක් අපිට ලැබෙයි කියලාත් මම බලාපොරොත්තු වෙනවා. මේ අරගල කරන ඇත්තටම මේ මිනිස් ගොඩාක් අපි ජනතාව එකතු වෙලා කරන අරගලේ මම යෝජනාවක් කරගන්නවා. ඒ අරගලේ අපි තුලිනුත් අපිට අරගලයක් කරගන්න ඕනේ. මුලින් අපි කරන්න ඕනේ ඒකයි. වජිර ඒ අරගලේ අපිට අපි කරගත්තොත් තමයි සමස්තයක් විදිහට ලොකුම අරගලේ අපිට දිනන්න පුළුවන් වෙන්නේ. මුලින් ඒ අරගලේ අපි කරගෙන අපි හැදිලා අපෙන් මොනවද වැරදුනේ, අපෙන් මොනවද හැදෙන්න ඕනේ, අපිට කොතනද වැරදුනේ කියලා අපි අවබෝධ කරගෙන අඳුනගෙන හෙට දවසේ මේ අරගලය ජයග්‍රහණය කරන්න බොහොම සුබවාදී මල් මාවතක යන් කියලා මාත් හැමෝටම ආරාධනා කරමින් අරගලයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. දැන් බලන් හිටිය ඇති අපි මොනවා හරි කරමු ප්‍රශ්නෙන් එළියට එන්න හොඳ හිතින් හොඳ අරමුණින් යහපත් සිතුවිලි එක්ක වැඩ කරමු. එතකොට අපිට පුළුවන් එතනින් එළියට ගමන් කරන්න. ස්තුතියි අද ආවාට හඳ එළිය වගේ බොහොම ලස්සන එළියක් වැඩසටහනට දුන්නාට. මේ වජිර මමත් ස්තුති කරන්න ඕනේ. ඇත්තටම ගොඩාක් මේ මට ආරාධනා කීපයක්ම ලැබුණා එන්න කියලා. ඉතින් ඇත්තටම මේ දවස්වල මට ටිකක් වැඩ බහුල කාලයක් තිබුණේ නිසා මට සහභාගී වෙන්න බැරුව ගියත් මම නිතරම හැම කවියෙක්ම ඇවිල්ලා බලන ප්‍රෝග්‍රෑම් එක බොහොම ආසාවෙන් බලනවා. විශේෂයෙන්ම වජිරගේ ප්‍රෝග්‍රෑම් එකක් බලන්න මම හරි කැමතියි, අහන්න හරි කැමතියි. ඉතින් මේ එනිසා අද මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ලැබුණු එක මට ලොකු වාසනාවක් කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම මම වජිර එක්කත් කිව්වේ මේ channel එක මේ වැඩසටහන් තව සමාජගත වෙන්න ඕනේ. අපේ රටේ ගොඩාක් මාධ්‍ය ආයතන ගත්තත් තියෙන්නේ අවශ්‍ය දේවල්ද කියලා අපිට හිතෙනවා. සාමාන්‍ය channel එකක් ගත්තාම channel එකක් අපේ රටේ channel තියෙන්නේ ටෙලිනාට්‍ය වලටද කියලා හිතෙනවා. මම මේ ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ ඉඳලා ඒකට එහෙම කියනවා නෙමෙයි. අපි channel එකක් කියන්නේ ඇත්තටම ඊට වැඩිය ගොඩක් මේ ජනතාව මහ ජනතාව යහමගට ගෙනියන්න පුළුවන් තැනක්. අර මේ සුළඟට සුවඳ මුසු කරන මලක් වගේ වෙන්න ඕන තැනක්. ඉතින් එහෙම තැනක් බොහොම නිහඬව නිහඬ ගමනක් යනවා. මම ප්‍රාර්ථනා කරනවා දවසක හැමෝම දකින්න චරණ ටීවී එකක් වේවා කියලා. ඉතින් හැමෝටම ස්තුතිවන්ත වෙනවා. හොඳයි. බොහොම ස්තුතියි ඒ වචනවලට, ඒ ආදරයට සහ ඒ දිරිගැන්වීමට. අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම සංගීතය සැපයුවේ ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය විශාරද චතුර ගයාන් ජයනති සහ විශාරද පුන්සදා මෙයසි ජයනති ගී ගායන්ට එකතුනේ අපි යනවා 10 වෙනි කවිය 10 වෙනි. වැසියන් කෙරෙහි නැමි අරහත් මහ මිහිඳු හිමි පෙවොේ උතුම් සඳහම්මි පුත නුඹටත් පොවමි හිමි ජාතිය රන් මෙමනක් වේ ආගම මිනි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ ලංකාවේ දසතින් දුසිරිත් බෝවේ
ඒ ගැන වැඩ කොළොත් ලොවේ නුඹෙත් මගෙත් නම කියවේ ඉටු කොට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුඹයි මගේ පුතා පුතුන් වෙතේ කොටසක් රට සමය වෙතේ මුද නොකළොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පලක් නැතේ මේ ගැන වැඩ කොට ඉමහත් ලැබෙන දුකත් හිරිහැරයත් නිවනට සරි කොට සිතතොත් නුඹයි මගේ පුතා සමත් හිමි පොදු දේ නම් නැති බැරි හිඟ අවහිරකම් මේ දේ මැඩගෙන දස්කම් බෑම තමයි සුළු විරුකම් උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්න